අපි මෙච්චර දවසක් සාකච්ඡා කරමින් හිටියේ සතර සතිපට්ඨානයට අදාළ ධම්මානුපස්සනාව යටතේ එන බොජ්ජංග පබ්බේ ගැනයි. බොජ්ජංග ධර්ම ගැන බොහෝ වටිනා දහම් ව්‍යාකරණ රැසක් පහුගිය කාලේ අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ ඇසුරින්ම පෙන්වා දුන්නා. ඉතින් මේ සෑම දහම් කාරණයක් තුලින්ම පෙන්වා දෙන්නේ එකම දෙයයි. ඒ තමයි අපි අවබෝධයට පත්විය යුතු බව. සප්ත බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයේ අංග ලක්ෂණ 7. එහෙනම් මේ ලෝකේ අවබෝධයට පත්වෙච්ච යම් උතුමෙක් ඉන්නවනම් අවබෝධයට පත්වෙමින් ඉන්න යම් කිසි ආකාරයක උතුම් වූ මිනිසෙක් ඉන්නවනම් ඒ සියලු දෙනා තුළම දකින්න පුළුවන් ලක්ෂණ 7 තමයි ඔය සප්ත බොජ්ජංග වශයෙන් පෙන්වා දෙන්නේ අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකේ මිනිසයන්ට නැතිම දෙයක් තමයි සිහි කල්පනාව. සිහි කල්පනාව කියලා දෙයක් නැහැ. සිහිය කියලා කිව්වහම එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට ඒ මොහොතේදී අපි සිහිය පවත්වාගෙන යනවා. හැබැයි මොන වගේ සිහියක්ද? ඊටාම తాවකාලික අල්ප සිහියක්. ඒ සිහිය අපට ඒ මොහොතට විතරක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ කරන වැඩේ විතරක් ඒ සිහියෙන් කරනවා. එච්චරයි. එතනින් එහා පැත්තට මේ සිහිය මේ කටයුත්තෙන් මොකද්ද Tamanට ලැබෙන ඵලය? මොකද්ද මේකෙන් Tamanට අත් වෙන ඉරණම? අවසානයේ මොකද්ද මෙහි අවසන් විග්‍රහය? නිෂ්ඨාව මොකද්ද? එහෙම තේරුම් ගන්න හැකියාවක් නැහැ. එහෙම තේරුම් ගන්න හැකියාවක් නැතුව ඒ මොහොතේ කරන වැඩේ ගැන විතරක් හිත කරනවා. දැන් ඕකමාර ධර්මයේ පටලවා ගත්තාම සතර සතිපට්ඨාන ඉරියාපත පබ්බේ කියලා කියන්නේ ඇවිදිනවා ඉඳ ගන්නවා හිටගෙන ඉන්නවා සැතපෙල ඉන්නවා කිය ඉන්න එක. ඔන්නෝමත් උගන්ලා තියෙනවා ධර්මයේ කියලා දීලා තියෙනවා. ඒ ඔහොම ධර්මයක් නම් අපි අනුගමනය කරන්නේ. එහෙනම් මේ ලෝකේ ඉන්න ඔක්කොම සතර සතිපට්ඨානෙ තමයි වඩන්නේ. මොකද හැම වෙලෙම ඇවිදිනවා කියලා හිතාගෙන තමයි ඇවිදින්නේ. ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන තමයි ඉඳගෙන ඉන්නේ. හැම මිනිසෙම ඉරියව්ව සිහිපත් කරනවා. ඒ ඉරියව්ව සිහිපත් කරන එක නෙවෙයි සතර සතිපට්ඨානෙ පෙන්වා දෙන්නේ. ඒ ඉරියව්ව කුමක් උදෙසා පවත්වාගෙන යනවද කියලා. ඇවිදින බව කවුරුත් දන්නවා. ඇවිදිනවා කියලා සතෙක් පූසෙක් හරකෙක් බල්ලෙක් වගේ වශයෙන්ුත් ඇවිදින්න පුළුවන් ඕන. උනුත් ඇවිදින්නේ අර. එහෙනම් ඇවිදින එක නෙවෙයි වැඩේ. ඇවිදින්නේ මොකටද? ඉඳගෙන ඉන්න එක නෙවෙයි වැඩේ. ඉඳගෙන ඉන්නේ මොකටද? හිටගෙන ඉන්න එක නෙවෙයි වැඩේ. හිටගෙන ඉන්නේ මොකටද? සැතපීලා ඉන්න එක නෙවෙයි වැඩේ. සැතපීලා ඉන්නේ මොකටද? ඒ ඉරියව්ව එක්ක බලන්න ඕන සතියත් එක්ක ප්‍රඥාවක් තියෙන සති සම්පජාන කිව්වේ ඒකයි. ඉද බික්කවේ බික්කු කායේ කායानुපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. එහෙනම් මේ ඉරියව්ව තුළ සිහියයි ප්‍රඥාවයි පිහිටවන්න ඕන. මේ ලෝභය මේ දේශයේ ප්‍රධාන වශයෙන් මෝහයේ පසුව පහ වෙන්නේ. මේ අවිජ්ජා දෝමනස්ස පහ කිරීමේ චේතනාව. එහෙම නැතුව ඔහේ ඉඳගෙන ඉන්නම් වාලේ ඉඳගෙන ඉන්න එක හරි. ඇවිදින්නම් වාලේ ඇවිදින එක හරි. හිටගෙන ඉන්නම් වාලේ හිටගෙන ඉන්න එක නෙවෙයි. එහෙමත් භාවනාව උගන්වනවා අසිරිමත් බුදු පියාණන් වහන්සේගේ නාමය පාවිච්චි කරලා. මොන වගේ භාවනාවද? නිගණ්ඨයන්ගේ ගොබ්බ මෝඩ භාවනා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද? සතියෙන් සම්පජාන්නේ යුක්ත ඉරියව්ව පවත්වාගෙන යන ආකාරය. සිහියක් තියෙන්න ඕන, ප්‍රඥාවක් තියෙන්න ඕන. සිහිය විතරක් තිබුණොත් ඒත් හරියන්නේ. ප්‍රඥාව නැතුව. එතකොට මොකද වෙන්නේ? සිහියෙන් බෝම්බයක් හදන්නත් පුළුවන්. සිහියෙන් හොඳට බෝම්බයක් හදන්න පුළුවන්. සිහියෙන් කඩු අම්මුවක් තියන්න පුළුවන්. සිහියෙන් තුවක්කුවක් හදන්න පුළුවන්. හොඳ සිහියෙන් අර ස්නයිපර්ස්ලා කියන්නේ හොඳ සිහියෙන් ඉඳගෙන දවසක් දෙකක් හරි මාසයක් හරි එකම ඉලක්කය අරගෙන ඉඳලා හෙල්ලෙන්නේවත් නැතුව පුළුවන් තරම් පුදුමාකාර සිහියකින් ඉඳලා තව එකෙක්ගේ ඔලු කට්ට පුපුරලා යන වෙඩි තියන්නත් පුළුවන්. ඒවා සිහියෙන් ඉඳගෙන කරන වැඩ. හැබැයි ප්‍රඥාවක් තියනවාද එතන? සති සම්පජාන්‍යයක් තියනවාද කියලා බලන්න ඕන. අන්න ඒකට ප්‍රඥාව නැති බව පේනවා. ප්‍රඥාව තිබුණා නම් Tamanටත් අවඩ පිණිස අයහපත පිණිස දුක පිණිස අනුන්ටත් අවඩ පිණිස අයහපත පිණිස දුක පිණිස පවතින ආකාරයෙන් කෙනෙක් ජීවත් වෙන්නේ. ප්‍රඥාව ඇති පුද්ගලයා හැමතිස්සෙම ජීවත් වෙන්නේ Tamanටත් යහපත පිණිස අනුන්ටත් යහපත පිණිස Tamanටත් වැඩ පිණිස අනුන්ටත් වැඩ පිණිස Tamanටත් සතුට පිණිස අනුන්ටත් සතුට පිණිස පවතින ආකාරයෙන්.
එහෙනම් අන්න ඒ ආකාරයෙන් ජීවත් වෙන කෙනයි ප්‍රඥාවන්තයා වෙන්නේ. එහෙනම් සිහියත් එක්ක ප්‍රඥාවක් තියෙන්න ඕන. එහෙනම් මේ සිහියත් එක්ක ප්‍රඥාව ආරම්භෙන්නේ කවදාද කොතැනකදීද? ඒ සිහියයි ප්‍රඥාවයි එකට යෙදෙන ලක්ෂණ සති සම්පජාන්නේ කියන එක. සාමාන්‍ය පුද්ගලයන් තුළ ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මාබෝධය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අමා ධර්මය අවබෝධ නොකරපු පුද්ගලයෝ තුළ හටගන්න එකක් නෙවෙයි. ලෝකෝත්තර සම්මා සතිය. ලෞකික සම්මා සතිය කියලා එකක් තියෙනවා. මේ දේ කළොත් පව්, මේ දේ කළොත් පිං, මේ දේ කළොත් දුක් විපාක ලැබෙනවා, මේ දේ කළොත් පිං විපාක ලැබෙන, මේ දේ කළොත් සැප විපාක ලැබෙනවා යන ආදී වශයෙන් සරල මට්ටමින් තේරුම් ගත හැකි ධර්මයේ යම් තාක් දුරකට සුගති ධර්මයේ දුගති ධර්මයේ තේරුම් ගන්න පුළුවන් විදිහේ සිහියක් සාමාන්‍යයෙන් ලෝකය තුළ පවතිනවා. ඒකත් ඇවිල්ලා යම් කිසි ආකාරයකින් යහපත් වූ උසස් වූ මිනිස්සුත් තුළ විතරයි. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන එකට. එතනත් යම් කිසි ආකාරයකින් ප්‍රඥාව වෙදෙන ලෝකෝත්තර ප්‍රඥාව නෙවෙයි. ලෝකයේ ඊතර දකින්න ප්‍රඥාව නෙවෙයි. ලෝකයේ ඇතුළෙම දකින්න ප්‍රඥාව. ලෝකයේ තුලම පවතිනා වූ ඒ ස්වභාවය දකින්න පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් මේ 12 ආයතන ඇතුළේ සකස් වෙච්ච ලෝකයේම සැප සොයන්නට සමත් ප්‍රඥාවක් විතරයි එතන තියෙන්නේ. ඒ ප්‍රඥාවෙන් පෙන්වලා දෙන්නේ සුගති සැප මිසක් නිර්වාණ සැපේ නෙවෙයි. ඒ නිසා ලෞකික සමාධිත්‍ය තුලත් ඇරෙන්නා වූ ඒ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්නා වූ ඒ පෘථග්ජන ස්වභාවයෙන් ඉන්න පුද්ගලයා තුලත් සතියක් ප්‍රඥාවක් තියෙනවා. හැබැයි තාම ලාමක සතියක් සහ ප්‍රඥාවක්. ඒ විතරක් නෙවෙයි නියත සම්බෝධි පරායනෝ කියන தත්ත්වයටපත් නොවිච්ච පුද්ගලයෙක් නා. ඒකාන්ත වශයෙන්ම ඒ සතියත් ප්‍රඥාවත් මොට වෙලා යන යම් මොහොතක. එහෙම ගියාම තමයි පුද්ගලයා ගැතිම පව්කම් කෙරෙන්නේ. පිනුත් සිද්ධ වෙනවා පව් සිද්ධ වෙනවා. පිනයි පවයි දෙකම සිද්ධ වෙනවා. එතකොට එහෙනම් දැන් සතිය දිගින් දිගට තිබුණා නම් ප්‍රඥාවත් දිගින් දිගට තිබුණා නම් එහෙනම් මේ පුද්ගලයා දුගතියට යන වැඩ සිද්ධ කරගන්නේ එහෙනම් සුගතියට විතරක් යනවා. එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය තුලින් අරබෙන්නා වූ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ශක්තිමත් මාර්ගයක් නෙවෙයි. එහෙනම් මේ මාර්ගේ ගියා කියලා සියලුම දෙනා. ඒ කියන්නේ ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් අරමිලා යන සියලුම දෙනා සංසාරේ දිගින් දිගටම ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව ගමන් කරලා දිගින් දිගටම සුගතිය වල උපදිනවා කියලා එහෙම හේකුත් නැහැ. එක කාලයක සුගතියක තව කාලයක දුගතියක. එක කාලයක දෙවියෙක් තව කාලයක පෙරේතෙක් නිරසතෙක්. එහෙම උනේ ඇයි? අර සම්මාදිට්ඨියවත් ලෞකික සම්මාදිට්ඨිය ඒ ලෞකික සම්මා සතිය ඒ ලෞකික සම්මා ප්‍රඥාව පවත්වාගෙන යන්න පුළුවන් තරමේ දක්ෂකමක්වත් ධර්මාබෝධයෙන් මෙහා ඉන්නා වූ පෘථග්ජන සත්‍යය තුළ නැති නිසා. අදුම තරමේ දිගින් දිගට සුගතියවත් උපදින්න හැකියාවක් නැහැ. ඒ නිසායි භාගතුන් දේශනා කළේ මේ මහ පොළොව හා සමාන ප්‍රමාණයක් දුගතියට යන්නේ. සුගතියට එන්නේ මේ නියපොත තැවරිච්ච දෝවිලි පොද හා සමාන ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි කියලා. එහෙනම් බින්දුනේ අපිට දැන් එහෙනම් එතනදීම පේනවා ලෞකික සම්මාදිට්ඨිය ලෞකික සම්මාසතිය කියලා කියන්නේ බොහොම දුර්වල එකක්. හැබැයි ලෝකෝත්තර සම්මාසතිය කියන්නේ බොහොම ප්‍රබල එකක්. මොකද ලෝකෝත්තර සම්මාසතිය ඇති වෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ පුද්ගලයා තුළ ඇති වෙන චින්තන විපර්යාසයක්. පටිසෝත ඥානය ඇති වෙනවා. පටිසෝත චින්තනය ඇති වෙනවා. මෙන්න මේ පටිසෝත චින්තනය තුළ සකස් වන්නා වූ සිහිය කියලා කියන්නේ සාමාන්‍ය සිහියක් නෙවෙයි ප්‍රබල සිහියක්. ඒක ලෝකයට සාමාන්‍ය ලෝකයට අවබෝධය නැති එහෙම නැත්නම් ඒ දේ අත්දකින්න නැති ලෝකයට හිතා ගන්නවත් බෑ. දැන් ඔබම කල්පනා කරලා බලන්න ඔබ තුළින්ම ධර්මයේ දකින්න. මේ ආමා ධර්මයේ අසවබෝධ කරගන්නට පෙර බොහෝ ජීවිත ගත කරන්න ඇති. බොහෝ සංසාරී ජීවිත ගත කරන්න ඇති. බොහෝ මේ ජීවිතේත් බොහෝ අවස්ථා ගත කරන්න ඇති. මෙලෝ සිහියක් නැතු. ඒ කියන්නේ හිතේ රාගය ඇති වුණා කියලා දන්නෙත් නැහැ. ද්වේෂය ඇති වුණා කියලා දන්නෙත් නැහැ. මෝහය ඇති වුණා කියලා දන්නෙත් නැහැ. ඒ රාගයේ දේශේ මෝහය කියලා කියන්නේ මේ ස්වභාවයන් කියලා දන්නෙත් නැහැ. ඊළඟට ඒ රාගයෙන් සිද්ධ කරපු කරපු දේවල් ගැන දන්නෙත් නැහැ. ඊළඟට දේශයෙන් මෝහයෙන් කරපු දේවල් ගැන එහෙම දන්නෙත් නැහැ. ඒ රාගයේ දේශයේ මෝහය ඇති වෙච්ච වෙලාවට මොනවා කරනවද මොනවා කියනවද මොනවා හිතනවද එහෙම තේරුමක් ඇත්තෙත් නැහැ. ඕනතරම් ජීවිතයේ අත්හැරදීම් සිද්ධ වෙලා ඇති රාගෙන් දේශයෙන් මෝහෙන් යුක්තව. ඕනතරම් වැරදි කරන්න ඇති. ඕනතරම් වැරදි කරලා පසුතැවීමෙන් ඉන්නත් ඇති. දැනටත් පසුතැවෙන ඇති සමහර විට අතීත වැරදි ගැන හිතලා ඒක හැබැයි කුක්කුච්චය ඒක අනවශ්‍ය පාප කර්මයක් අනවශ්‍ය අකුසලයක් අනවශ්‍ය අකුසලයක් කිව්ව අවශ්‍ය අකුසල තියෙනව නෙමෙයි. අනවශ්‍ය අකුසලයක් කියන්නේ කිසිම ආකාරයකින් නොකළ යුත්තක්. ඒ කියන්නේ අතීතයේ අකුසලයන් සිද්ධ වෙලා තියෙන පුළුවන්.
හැබැයි කරපු අකුසල් ගැන තැවෙන එක ඒකත් අකුසලයක්. කුක්කුච්චේ. පසුතැවීම කියන්නේ. නොකරපු කුසල් ගැන තැවෙන එක ඒකත් අකුසලයක්. කුක්කුච්චේ. ඒකත් පසුතැවීම. ඒ නිසා කරපු නොකරපු දේවල් ගැන හිතන එක නෙමෙයි කරන්න ඕන. දැන් මේ මොහොතේ යහපත් ආකාරයෙන් ජීවත් වෙනවද නැද්ද කියලා කල්පනා කරන එක. එහෙනම් අපි මේ අමා ධර්මය අවබෝධ කරගන්නට පෙර ඕනෑ තරම් සිහිය බිඳගෙන කටයුතු කරලා තියෙනවා. ඒ සිහිය බිඳගෙන කටයුතු කරපු අවස්ථාවල බොහෝ බරපතල පාප කර්ම පවා සිද්ධ වෙන්න ඇති. බලන්න යම්කිසි මිනිස්සෙක් පෘථග්ජනෙක් වශයෙන් ජීවත් වෙද්දී තමන්ගේ අම්මට තාත්තට කඩුවක් ඔසවන්න, පොල්ලක් ඔසවන්න, ආයුධයක් දික් කරන්න පුළුවන් විදිහේ මානසිකත්වය සකස් වෙන්න නම් ඒ පුද්ගලයාගේ සිහිය කොයිතරම් මොට වෙන්න ඕනද? සිහිය නැත්තරම නැති වෙන්න එපා. සිහිය නැති වෙනවා කියන්නේ විසක් යනවා කියන එක නෙමෙයි. සිහිය නැති වෙනවා කිව්වේ ඒ වෙලාවේ මේ මගේ ඉස්සරහින් ඉන්නේ මෞතුමිය, මගේ මෞතුමිය, මගේ පියතුමා කියලා සිහි කරගන්න බැරි තරමේ සිහි බුද්ධිය මොට වෙලාම ගිහිල්ලා. එහෙනම් පින්වතුනි ලෞකික ලෝකයේ තුර ගමන් කරන ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව යනබෙන ලෞකික ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන කෙනාටත් ගැළවීමක් නැහැ, සහනියක් නැහැ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ මේ පින් දහම් කළ සංසාර දුකින් ගොඩ යන්න බෑ. පින ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන හැමතිස්සෙම. ඥානයේ සමගයි පින යෙදෙන්න ඕන. අඥානික වශයෙන් පින් රැස් කරගත්තට වැඩක් නැහැ දිව්‍ය ලෝක වලට පැන ගන්න බලාගෙන. එතන තියෙන දුකම විතරයි සංසාරේ. එහෙනම් ඒ පු탁ජනයට ඒ සිහිය හටගන්නේ පු탁ජනයට පේන උපරිම දුර සුගතිය විතරයි. එතනින් එහාට උඩ පේන්නේ අදුරදර්ශී. එහෙනම් අන්නේ සිහිය නෑ සාමාන්‍ය ලෝකයා තුල. එහෙනම් ඒ ලෝකෝත්තර සිහිය කොහොමත් නෑ. ලෞකික සිහියත් නෑ. ලෞකික සිහියත් නෑ. දැන් සාමාන්‍ය දිනදා ජීවිතේ වැඩපල කරද්දී ඕන තරම් මිනිස්සු බයින අම්මා තාත්තා පවා දරුවන්ට බයින්නේ යකෝ සිහියෙන් බුද්ධියෙන් යුක්ත වැඩ කරපල්ලා. කිසිම සිහියක් නෑ. කොහේ යනවද දන්නේ නෑ. මොනව කරනවද දන්නේ නෑ. අර ළඟින් ගියොත් ඇහැක් නෑ කියන. කියන්නේ ඒ තරම් නොසලකලිමත්. කවුරු හරි ළඟින් යනවා මොනවා හරි පිහියක් ආයුධයක් අතින් දරාගෙන ළඟ ඉන්න මිනිහා ඉවරයි. අන්න ඒ වගේ සිහිය බුද්ධියක් නැති මිනිස්සු ඉන්නවා මේ ලෝකේ වොන් තරම්. ඉතින් ලෝකෝත්තර සිහිය ගැන කුමක් කියනුම ලෞකික සිහියක් නෑ. මේ කරන දෙයින් දුක් විපාකයක් සැප විපාකයක් ලැබෙනවද කියලාවත් තේරුම් ගන්න පුළුවන් විදිහේ જાති ඥානයක් නැහැ එතන. සිහියක් නැහැ එතන. එහෙනම් අවබෝධයටපත් උතුමන් වහන්සේලාගේ අවබෝධයට පත්වන්නා වූ උතුම් වූ මිනිසයන් තුළ දකින්න ලැබෙන ලක්ෂණය මොකක්ද? සිහිය තියෙනවා. සිහිය තියෙන්නේ අනුන් ගැන නෙවෙයි තමන් ගැන. අත්තානන්තේ ගාවේසස්සු. අන්න එක වැදගත් දෙයක්. දැන් අපි හැමතිස්සෙම අනුන් ගැන සිහියෙන් ඉන්නවා. කොහොමද? දැන් ඔබ දැකලා තියෙන ආරක්ෂක බටයු. නැත්තම් අපි තුමු මුරසෙබළු. එහෙම නැත්තම් ඔය ආරක්ෂක නිලධාරී. ඔය කඩවල් වල එහෙම නැත්නම් ආයතන වල ඉන්නවා. ඉස්සරහම ඉන්න දොරටුවෙම. රජවාසලේ සිට දොරටු පාලකයෝ. මේ අය කාගෙනද සිහියෙන් ඉන්නේ? මේ අය හැමතිස්සෙම සිහියෙන් ඉන්නේ එන යන අය ගැන. කවුද මේ රජවාසලට එන්නේ? කවුද රජවාසලෙන් පිට වෙලා යන්නේ? කවුද මේ නගරයට ඇතුල් වෙන්නේ? කවුද මේ නගරයෙන් පිට වෙලා යන්නේ? කවුද මේ වෙළඳසාලට ඇතුල් වෙන්නේ? කවුද මේ වෙළඳසාලෙන් පිට වෙලා යන්නේ? කොහොම බලන් ඉන්නේ? එතකොට ඒ අය බලන්න සිහියෙන් බලන් ඉන්න ඒ කාරණාව දිහා. හැබැයි ඒ අයට එච්චරයි සිහිය තිබුණේ. ඒ කාරණාව සම්බන්ධයෙන් විතරයි. මේ ලැබිච්ච අති මහාර්ගෝ මනුස්ස ජීවිතයේ ඒ විදිහට නසා ගන්න. ඒ කිව්වේ අනුන් ගැන සිහිය පිටුවාගෙන ඉන්න. අනුන් එන යන වෙලාව දකින්න. අනුන් ආවද අනුන් ගියාද කියලා දකින්න. අනුන් නගරයට ඇතුළු වුණාද ආයතනයට ඇතුළු වුණාද අනුන් නගරෙන් පිට වුණාද ආයතනෙන් පිට වුණාද කියලා දකින්න. හැබැයි උන් දකින්නේ තමන්ගේ සිත ගැන. දැන් මේ හිතේ රාගය හටගත්තා, දේශය හටගත්තා, මෝහය හටගත්තා. ඒ රාගේ දුරු වුණා, දේශේ දුරු වුණා, මෝහය දුරු වුණා. එහෙම දකින්න සිහියක් උන්ට නැහැ. ඒ නිසා මේ අමා ධර්මය අවබෝධ නොකර පෘථග්ජනය තුළ තියෙන සිහිය ඇවිල්ලා ඒ කාන්ත වශයෙන්ම පුද්ගලයාට විනාශයේ පිණසම පවතින එකක් බොහෝ දුරට. ඒකයි සතර අපාය මහ පොළොව හා සමාන. මොකද ඒ සිහියෙන් බලන් ඉඳලා කරන්නේ හොඳ දෙයක් නෙමෙයි, නරක දෙයක්මයි බොහෝ විට. සමහර විට සිහියෙන් බලන් හිටිය අනුන්ගේ උපදූපයක් දිහා. අනුන් මොනවද කරන්න කියලා බලන් හිටියේ. අනුන්ගේ මොන හරි කුණු ගොඩක් හොයාගන්න එහෙම බලන් හිටියේ. ඕනතරම් ඔත්තු බලන්නේ. හැංගිලත් බලන් ඉන්නවා ගස්සයට අරෙමි හැංගිලා බලන් ඉන්න පුළුවන් මිනිසුන්ට ඔත්තු බලන්නේ. ඔත්තු බලන ඔක ඇවිල්ලා රස්සාවක් එක්කනේ. රස්සාවකුත් එක්කනේ. ඔත්තු බැරීම. ඔත්තු කරුව කියලා જાතියක් ඉන්නේ. එයා මොකද කරන්නේ? අනුන් ගැනමයි හොයන්නේ. අනුන් ගැනමයි හොයන්නේ. අන්න ලෞකික සිහිය නිසා වෙච්ච දේ.
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනා කුමක්ද? අත්තානන්තේ අවශ්‍යස. අත්භවය ගැන සොයන. අන්න අත්භවය ගැන සිහිය පිටුවා. මොකද අත්භවය? කාය වේදනා චිත්ත ධම්ම. සතර අත්භව වස්තු. මෙන්න මේ සතර අත්භව වස්තු පිළිබඳ සිහිය පිටුවා. අරමුණෝ දිහාද බලන් ඉන්නේ. අරමුණෝ ගැනද සෝදිසියෙන් ඉන්නේ. ලෝකෙ දින කුණු වඩවල් ගැන. ඔන්න පෘථග්ජනයේ ස්වභාවය. පෘථග්ජනයේ හැමතිස්සෙම කරන්නේ ওই වැඩේ. දැන් ඒ නිසා තමයි අර ලෝකෙ මොනවද වෙන්නේ? පත්තර අරන් බලනවා. ලෝකෙ මොනවද වෙන්නේ? රූපවාහිනිය අරන් හොයනවා. ගුවන්විදුලි අරන් හොයනවා. හැමතිස්සෙම තොරතුරු පිපාසය කියනවා මේකට. ඒ අඥාන කමටම තම නමක්. තොරතුරු පිපාසය. දැන් ඔහොම බලාගෙන ඉඳලා මොකද්ද අවසානයේ කරගන්නේ? අර ලෝකේ ගැන සිහිය පිටවලා ලෝකෙන් අහන්න දකින්න ලැබෙන දේවල් ඉස්සරහා හැමතිස්සෙම මොකද වෙන්නේ? හිත කිලුට වෙනවා. රාගෙන් කිලුට වෙන එක්වරක, ද්වේෂයෙන් කිලුට වෙනවා තවත් අරක, මෝහෙන් කිලුට වෙනවා තවත් අරක, රාගෙන් දේශින් මෝහෙන් ඔද්දාල වෙනවා හිත. ඒකයි මේ ලෝක සත්‍ය හැමතිස්සෙම පුදුමාකාර කියන්න බැරි තරම් පුදුමාකාර පහත් ජීවිත ගත කරන්නේ. ඒකට හේතුව තමයි ඒ ලෝකෝත්තර සතිය පිහිටියේ නැහැ. සම්මා සතිය පිහිටියේ නැහැ. ඒ නිසා සිහියෙන් ඉන්න ඕන කුමක් ගැනද කියලා උන් දැනගත්තේ නැහැ. සිහියෙන් ඉන්න ඕන පින්වතුනි මේ ලෝකය ගැන නෙවෙයි. ලෝකේ පරිබාහිර වස්තුන් ගැන නෙවෙයි. සිහියෙන් ඉන්න ඕන මෙන්න මේ සතර අත්බා වස්තු. ලෝකෝත්තර අර්ථයෙන් පෙනෙන ලෝකය ගැන. ඒ කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන. මෙන්න මේ 12 ආයතන ගැන සිහියෙන් ඉන්න ඕන. අර ලෝකය කියලා විවහාර කරන්නා වූ ප්‍රපංච ගැන නෙවෙයි. අර රටේ මොනවද උනේ මේ රටේ මොනවද උනේ අර නගරේ මොනවද උනේ අර බලන්නකො රැයට ප්‍රවෘත්ති කියලා මොනවද පෙන්වන්නේ කියලා. Taman දැකලත් නැති රටක දැකලත් නැති දන්නෙත් නැති නගරයක සිද්ධ වෙච්ච දෙයක් ගැන කියනවා. අපිත් ඒක බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. අපෝ ඇත්තද අර බලන්නකො අර නගරේ අර බෝම්බයක් පොපොල්ලාර. දැන් ඔය විදිහට පින්වතුනි මේ මාධ්‍ය ඔච්චර පටු නිසානේ ඔහොම හැසිරෙන්නේ. ඒ කියන්නේ මේ පෘථුවිය ඇතුලේ සිද්ධ වෙන දේවල් විතරයි යන්තම් දකින්න පුළුවන්. ඒකත් මේ මහද්වීප කීපයක විතරයි. ඔය මාධ්‍යාවරණයක් ඇති කරගන්න බැරි මහද්වීප දින ඕන් තරම්. ඔය ඇන්ටාර්ක්ටිකාව, උත්තර ධ්‍රුවය, දක්ෂිණ ධ්‍රුවය එහෙම තියෙනවා. මිනිසුන්ට ලං වෙන්න බැරි මහද්වීප ගොඩබිම, ඒ වගේම මහ මුහුදු. ඒවේ සිද්ධ වෙන දේවලුත් දැනගන්න ආසාවක් නැද්ද? මේ මහ පොළොවේ යට තියෙනවා මහ පොළොවේ යට තියෙනවා මහ භයානක නිර 136ක්. සංජීව සංඝාතය, කාලසූත්‍රයේ රෞරේ, මහා රෞරේ, තාපේ, ප්‍රතාපේ, අවිච්චි කියලා. මේ මහ නිරත් එක තව 128ක් නිර තියෙනවා. ඒව ඇතුලේ සිද්ධ වෙන දේවල් දැනගන්න ඕනේ නැද්ද? අද සංජීවී නිරේ මෙහෙම දෙයක් වුණා. නිරපොල්ල වගේක් එක සතෙක් අරගෙන තැළුවා අංශු මාත්‍ර වෙනකන්. එහෙම දැනගන්න ඕනේ නැද්ද? අන්න ප්‍රතාප කියන නිරේ මේ මහ පොළොවේ පව කරපු පිරිවරක් මේක පිරිසම්ම වෘතු පිටිම පහළ වෙලා අන්න යොදුන් ගණන් උස ගිනිදැල් මැදි දැවෙනවා. ඒව දැනගන්න ඕනේ නැද්ද? ඒවෙත් සිද්ධ වෙන විශේෂ දේවල්. ප්‍රවෘත්ති කියන්නේ විශේෂ දෙයක් නම් විශේෂ දේවල් හැමතැනම සිද්ධ වෙනවා. මේ ආකාශයේ පොළොව මුළුල්ලේ හැමතැනම විශේෂ දේවල් තමයි සිද්ධ වෙන්නේ. එයින් අපිට අර දැනගන්න පුළුවන් ටිකේ මොන හරි කැමරාවක් මයික් එකක් අටවගෙන ඒ දැනගත් ටික තමයි අර ප්‍රවෘත්ති කියලා පෙන්වන්නේ. මොන තරම් ලාමකද බලන්න. දැන ගැනීමට ඔහොම දැනගත්තොත් එහෙම දැන ගැනීම අනන්තයක්. විඥාන අනන්ත ආයතනෙ. දැන ගැනීම අනන්තයක් දක්වා විහිදෙනවා. දැන ගැනීම පස්සේ ගියොත් එහෙම විඥානේ අනන්තයි. දැන ගැනීම අනන්තයි. දැන් දැනගෙන ඉවරයක් කරන්න පුළුවන් දේවල්ද මේ දැනගන්න. දැන් යන්තම් මෙන්න මේ පෘථිවිය මංගේ පෘථිවියෙත් මේ බොහොම සීමිත අවකාශයක සිද්ධ වෙන දේවල් තමයි අපි හොයන්නේ. මේ සක්වලෙන් එහා පැත්තට තව තියෙනවා 100ක් කෝටියක් සක්වල. අප ආසන්නෙම තියෙන චූලනිකා ලෝක ධාතුව, සහස්‍ර ලෝක ධාතුව. ওই චක්‍රාවට වල සිද්ධ වෙන දේවල් දැනගන්න ඕනේ නැද්ද? තවතිසා මොනවද අද උනේ? යාමේ මොනවද උනේ? දුසිතේ මොනවද උනේ? ඔහොම හොයන්න ගියොත් එහෙම කල්පනා කරලා බලන්න මිනිස්සෙක් වශයෙන් මේ ලැබිච්ච ජීවිතය තුල මේ අවකාශයේ පොළොව මුළුල්ලේ මේ අනන්ත සක්වලේ විස්තර හොයන්න ගියොත් මිනිහෙක් ඒ මිනිහාට කවදාවත් සැනසීමක් ලැබෙයිද කියලා ඔබම කල්පනා කරලා බලන්න. මොකද අවකාශය අනන්තයි. ආකාශ අනන්ත ආයතනෙ. දැන ගැනීමත් අනන්තයි. විඥාන අනන්ත ආයතනෙ. හැබැයි අවකාශයේ අනන්තයේ දැනගත්තත් කිසිවක් ලැබෙන්නේ නැහැ. හිස් මම කියන මේ සංඥාවක් හැර ආකින්චනං ඡායතනෙ.
ඒ දැන ගැනීම තුලත් සංඥාවක් විතරයි තියෙන. ඒ සංඥාවත් එකක් නොවේ. සංඥා රසක්. නේව සංඥා නා සංඥා ආයතන. ඒකී සංඥාවක් නොවේ. නොයෙකුත් සංඥා සමූහයක්. අවසානයේ මොනවද දැනගත්තේ? මොකුත් දැනගන්න දෙයක් නැති බව පසක් වෙච්ච නිසා තමයි නිරෝධ සමාපත්තියට සංඥා අවේදිත නිරෝධ සමාපත්තියට සමවැදුනේ. අති උත්තරීතර අරිහතුන් වහන්සේලා. අවසානයේ අන්න එතෙන්ටයි එන්නේ. දැනගන්න කිසිවක් නැහැ මේ ලෝකේ. දැන ගැනීම කියන්නේම දුකක්. එහෙනම් පින්වතුනි ඒ බව අවබෝධ කරගන්න අසමත් වෙච්ච ලෝක ජනයා මොනවද හැමතිස්සෙම හොයන්නේ? අවසිහියෙන්. වගපල මේ පරිබාහිර ලෝකයේ ගැන තමන් ගැන සොයන්න වෙලාවක් නැහැ අඥානයට. අඥානයට හැමතිස්සෙම වෙලාව තියෙන අනුන් ගැන සොයන්න. හොඳට මතක තියාගන්න. මේ ලෝකේ ඥානවන්තයෙක් සහ අඥානයෙක් තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ඒ පුද්ගලයා සොයන්නේ මොනවද බලන්න. ඒ පුද්ගලයා හැමතිස්සෙම සොයන්නේ අනුන් ගැන නම් ඒ කාන්ත අඥානික අඩු වැඩි වශයෙන්. කියන්නේ පූර්ණ වශයෙන් අඥානික කියනව නෙමෙයි. මොකද ධම්ම අවබෝධයේ තියෙනා වූ ශ්‍රාවකයෙක් තුළ toy ලක්ෂණ තියෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. ඔබ තුලක් තියෙන්න පුළුවන් මා තුලක් තියෙන්න පුළුවන්. එහෙනම් අපි දෙන්නම අඥානයි. අපි සොයන්නේ අනුන් ගැනම නම් හැමතිස්සෙම. අපි අඥානයි. තමන් ගැන සොයන්න ඕන. තමන් ගැන සොයනකොට මේ අත්භව වස්තු ගැන හොයන්න ඕන. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර ගැන සොයන්න ඕන. එහෙනම් මෙන්න මේ හතර ගැන සිහිය පිහිටවන්න ඕන. අන්න ලෝකෝත්තර සම්මා සතිය. එහෙනම් මෙන්න අවබෝධයටපත් වෙච්ච පුද්ගලයා තුල පවතින ප්‍රධානම ලක්ෂණය මොකද්ද? මෙන්න මේ අත්භව වස්තු හේවත් මෙන්න මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර පිළිබඳ සිහි කල්පනාව. සිත ගැන සිහිය කියලා කිව්වහම මදි. සතර අත්භව වස්තුම අයිති වෙන්න ඕන. නමුත් අපි දල වශයෙන් අපි කියනවා සිත ගැන සිහිය කියලා. සිත විතරක් නෙමෙයි අත්භවය ගැනම සිහිය පිහිටන්න ඕන. ඒකයි අත්භවයේ හතර ආකාරයි. කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්ත අනුපස්සන, ධම්ම අනුපස්සන. ආකාර හතරකට සිහිය පිහිටුවීමට කියනවා සතිපට්ඨානයි කියලා. සතර සතිපට්ඨාන, චත්තාරෝ සතිපට්ඨාන. හතර ආකාරයකට සිහිය පිහිටුවීම. එහෙනම් සිහිය පිහිටවන්න ඕනේ ඔය ආකාර හතර ගැනයි. එහෙනම් අන්නේ ඔය ආකාර හතර ගැන සිහිය පිහිටවපු උතුම් වූ මිනිස්සු තමයි බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ. එහෙනම් අන්නේ මිනිසයන්ට වෙන අය ගැන හොයන්න වෙලාවක් නැහැ මෙල්ල. ශාසනික වශයෙන් පවතින වැඩ කටයුතු ගැන හොයන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන නෙමෙයි මේ කියන්නේ. අරයා මොනවද කරන්නේ? මෙයා මොනවද කරන්නේ? අර නගරේ මිනිස්සු මොනවද කරන්නේ? මේ නගරේ මිනිස්සු මොනවද කරන්නේ? අර රටේ මිනිස්සු මොනවද කරන්නේ? මේ රටේ මිනිස්සු මොනවද කරන්නේ? අර කැලේ ඉන්න සත්තු මොනවද කරන්නේ? මේ ආකාශයෙන් එහා පැත්තේ ඉන්නවනම් මොකෙක් හරි මොනවද කරන්නේ? අර අංගහාර ලෝකයේ මොනවද කරන්නේ? ඊළඟට සිකුරු ග්‍රහ ලෝකේ මොනවද වෙන්නේ? හඳේ මොනවද වෙන්නේ? ඔහොයන් වෙලාවන්නේ. පිටසක්කල මොනවද වෙන්නේ? ඔබ ලේසියෙන්ම හොයාගන්න අඥානික සහ ඥානවන්තයෙක් හොයාගන්න බලන ලේසියම ක්‍රමේ. අඥානය සෑම විටම මේ පරිබාහිර අවකාශය ගැන සොයන්නේ. හොඳට මතක තියාගන්න. අඥානය සෑම විටම පරිබාහිර අවකාශය ගැන සොයනවා. ඥානවන්තයෝ සෑම විටම තමන්ගේ චිත්ත අවකාශය ගැන හොයනවා. ආධ්‍යාත්මික අවකාශය ගැන සොයනවා. එහෙනම් අඥානය සෑම විටම බාහිර අවකාශය ගැන සොයනවා, ගවේෂණය කරනවා. ඥානවන්තයෝ සෑම විටම ආධ්‍යාත්මික අවකාශය ගැන සොයනවා, ගවේෂණය කරනවා. ඔන්නෝකයි මේ දෙකොල්ල අතර තියෙන ප්‍රධාන වෙනස. එහෙනම් අවබෝධයටපත් වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් අවබෝධයටපත් ඉන්න උතුම් මිනිසෙක් තුළ දකින්න ලැබෙන අංග ලක්ෂණ හතෙන් ප්‍රධාන ලක්ෂණ හතෙන් එකක් තමයි මෙන්න මේ සතිය. මෙන්න මේ අත්බා වස්තු පිළිබඳ පිහිටිය සතියට කියනවා සති සම්බොජ්ජංගය කියලා. එහෙනම් ඔන්න ඔබට මේ අංග හත යම් පුද්ගලයෙක් තුළ ප්‍රකට වන්නේ නම් ඔහු අවබෝධයටපත් වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් අවබෝධයටපත් වෙමින් සිටින අවබෝධය පූර්ණ කරමින් සිටින උතුමන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් උතුම් මිනිසෙක් කියලා තේරුම් ගන්නට ඕන. සේක හෝ අසේක. අසේක කිව්වේ අරිහතුන් වහන්සේ. සේක කිව්වේ සෝවාන් මාර්ග අනුගාමිකයාගේ සිට අරිහත් මාර්ග අනුගාමික උත්තමයා දක්වාම ඉන්නා වූ ඒ සත්‍යදාාර්ය පුද්ගලයෝ. එතකොට බෙන්ගතුනේ එහෙනම් ඔන්න සති සම්බොජ්ජංගේ. එහෙනම් ප්‍රකට වෙනවද ඔබ තුලින්? ඔබ තුලින් ප්‍රකට වෙනවා නම් යම් කිසි ආකාරයෙන් ඔබ
අවබෝධයටපත් වෙමින් ඉන්න අවබෝධය පූර්ණ කරමින් ඉන්න උතුම් මිනිසෙක්. ඔබ මේ ලෝකේ විශේෂ පුද්ගලයෙක්. ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔබ මේ ලෝකේ ජීවිතය පිළිබඳ අර්ථය පසක් කරගත් උත්තමයෙක්. ඔබ මේ ලෝකෙට පරම දුර්ලභ මිනිසෙක්. මොකද පරම දුර්ලභ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න මිනිසෙක්. එහෙනම් අන්න ඒ ලක්ෂණය, ඒ අංග ලක්ෂණය පරීක්ෂා කරලා බලන්න ඕන තමන් අනුවත් අනුන් අනුවත්. එතකොට බලා ගන්න පුළුවන් තමනුත් අනුනුත් කොයිතරම් අවබෝධයටපත් වෙලාද ඉන්නේ. නැවතත් ඒ බව සිහි කරනවා. මොකද මේ කොච්චර දැන් මේ ධර්මයේ මෙහෙම දේශනා කරත් සමහරු ඉතින් අහන් ඉන්නවා. අහන් ඉඳලා තේරුම් ගන්න උත්සාහ ගන්න පිරිසකුත් ඉන්නවා. අහන් ඉඳලා තේරුම් ගන්න උත්සාහ ගන්න නැති පිරිසකුත් ඉන්නවා. ඔන්න ඔය අහන් ඉඳලා ඉවරලා මොනවද ඇහුනේ කියලාවත් මෙනෙහි කරන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ නිසායි මේ දේවල් නැවත නැවත ඇඟිල්ලෙන් එන යන පින්නන්නේ. මොකද මේ සිතේ හැටි එක. කාටවත් දොස් කියනවා නෙවෙයි. තුච්ච නින්දිත හිතේ හැටි එක. මොකද තුච්ච නින්දිත හිත හැමතිස්සෙම උත්සාහ ගන්න ධර්මයේ ප්‍රතික්ෂේප කරා. මොකද ධර්මයේ කියලා කියන්නේ මේ මායාවේ ප්‍රධාන සතුරු බලවේගය. එහෙමනම් මේ ධර්මයට කොහෙත්ම කැමති නැහැ මේ සිත මායя. කෙලෙස් සහිත සිත කොහෙත්ම කැමති නැහැ. දැන් ඔබ තුල පවතින පිරිසිදු සහ අපිරිසිදු කියන හිත් දෙක. කුසල සිතයි අකුසල සිතයි. මෙතනින් වඩා බලවත් කුසල සිත නම් ඔබ බනහයි අවසානිය වෙනකම් කිසිම ගැටලුවක් නැතුව මොනතරම් බාධක දුෂ්කරතාවත් ඔබේ කිසිවකින් සැලෙන්නේ නැතුව අවසානිය තෙක්ම ධර්මයට කන්දේ. හැබැයි ඔබ තුල අකුසල හිත නම් බලවත් ඔබට මේ ධර්ම දේශනා අවසානයේ තෙක්වත් අවසානයේ තෙක් තබා මුල හරියවත් අහගන්න බැරි වෙයි. ඒ කියන්නේ මුලින් මැදින් අගින්වත් හරියාකාරව අහගන්න බැරි වෙයි. ඔබගේ හිත අකුසල සිතක් නම්. ඒ කියන්නේ ඔබේ හිතේ අකුසල බලය නම් වර්ධනය වෙලා තියෙන්නේ. ඔබට මේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. එහෙනම් දැන් බලන්න මේ සෑම විදියකින් බලන්න තම තමන්ව දකින්න පුළුවන් මේ ධර්මයේ තුලින්. ඒකනේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් සම්දිට්ඨිකෝ කියලා දේශනා කළේ. තමන්ව දකින්න පුළුවන් මේ ධර්මයේ තුලින්. තමන් කොයි ආකාරයේ කෙනෙක්ද කියලා මේ ධර්මයේ තුලින් දකින්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ නිරන්තරයෙන් හිත පිහිටුවාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ කුසල සිත බලවත් කියන එක. එහෙනම් ඒකාන්තයෙන්ම ආයි හොයන්න දෙයක් නැහැ. ඔබේ සිහියත් බලවත්. මොකද එතන චිත්තානුපස්සනාව වැඩෙන. ඉතින් බලන්න මේ අනුපස්සන හතරක්නේ. අපි මීට ඉස්සෙල්ලා දේශනා කළානේ ගැඹුරට. මේ අනුපස්සන හතර. මේ හැකරන ආශය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ නාම රූප කායන්. මේ නාම කාය සහ රූප කාය. මේ දෙක අතර ගොඩ නැගෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒ සියලු 12 ආයතන තුල සියලු රූප කායන් සහ නාම කායන් පිහිටනවා. එහෙනම් මේ සියලු ආකාරයකින්ම සිහියෙන් යුක්තව පරිහරණය වෙනවා නම් එතන කායानुපස්සනාව වැඩෙනවා. මොකද ඒ සියල්ල කාය කියන කොටසටත් වැඩෙන නිසා චක්කු කාය, සෝත කාය, ගහන කාය යනාදි වශයෙන්. රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය යනාදි වශයෙන්. එවං උපසංහරති. එතකොට අන්න කායානුපස්සන. එහෙනම් අවබෝධයට පත්වන්නා වූ උතුමන් අන්නර සියලු කායන් පරිහරණය කරන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව. අන්න කායානුපස්සන. ඒ සිහියෙන් ප්‍රඥාවෙන් පරිහරණය කරන්නේ. මේ සිහියයි ප්‍රඥාවයි මොට වෙච්ච තැන මායාවේ භූමිය. එහෙනම් සිහියයි ප්‍රඥාවයි මොට වෙච්ච තැන ඒ සියල්ල පරිහරණය කරන්නේ සියලු කායන් පරිහරණය කරන්නේ මායාව විසින්. මායාව විසින් එහෙනම් මේ කායන් පරිහරණය කරන කුමකටද? අත්භවය ගොඩනැගීම පිණිස. එහෙනම් මායාවට අත්භවය ගොඩනගන්න ඉඩක් නොදී ඒ අත්භවය නිරුද්ධ වෙන තැනට කටයුතු කරන්න අවශ්‍ය නම් කෙනෙක්ට සිද්ධ වෙනවා මේ සියලු කායන් සතියෙන් ප්‍රඥාවෙන් යුක්තව සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව පරිහරණය කරන්න. අන්න කායානුපස්සන. ඊළඟට පින්වතුනි සිද්ධ වෙනවා ඒ අවබෝධයටපත් වෙච්ච උතුමන්ට ඒ අවබෝධයටපත් වන්නා උතුමන්ට අවබෝධයටපත් වුණාට පස්සේ අමුතුවෙන් ආයි සිහිය පවත්වනවා කියලා අමුතුවෙන් ආයි කරන්න දෙයක් නැහැ. මොකද සීල රාග දේශ මොහ අවසන් වුණා ඒ සම්මා සතිය පූර්ණයි. එහෙනම් අපිට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ ඒ අරිහත් ඵලයට ළඟා නොවෙච්ච තවදුරටත් ඒ උතුම් වූ ස්ථානික කරා හැම නැත්නම් පරම නිෂ්ඨාව කරා ගමන් කරමින් සිටින ආර්ය ශ්‍රාවක ගැන හිතලා. එහෙනම් ඊළඟට අපිට මේ ජීවිතේ මුණ ගැහෙන තව දෙයක් තමයි වේදනා. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා යන වශයෙන් තුන් ආකාරයක වේදනා මුණ ගැහෙනවා. එහෙනම් මෙන්න මේ වේදනාව හටගන්න මොහොතේදී මේ වේදනාව කුමන ප්‍රත්‍යයෙන් හටගත්තාද? කුමක් පිණිස මේ වේදනාව හේතු වෙනවද?
මේ වේදනාව නිසා කුමන ඵලයක් අත් වෙනවද? යනාදී වශයෙන් මේ වේදනාව පිළිබඳ හේතුඵල ධර්මයේ දකින්න පුළුවන්කම තියෙන්න ඕන. සැප වේදනාව හටගත්තේ කුමක් ප්‍රත්‍යයෙන්ද? දුක් වේදනාව හටගත්තේ කුමක් ප්‍රත්‍යයෙන්ද? අදුක්කම සුඛ වේදනාව හටගත්තේ කුමක් ප්‍රත්‍යයෙන්ද? යනාදී වශයෙන් නුවණින් දකින්න පුළුවන් නම් අන්න එතන තියෙනවා වේදනාව පිළිබඳ සිහිය ප්‍රඥාව. අන්න එතකොට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ වේදනාත් මේ සිත නැමැති මායя විසින් නැවත අත්භවයේ සකස් කරන්න අවශ්‍ය කරන උපකරණයක් වශයෙන් පරිහරණය කරනවා. එහෙනම් අන්නේ අත්භවයේ සකස් කරන්න සිත නැමැති මායයට මේ වේදනාව සිතට අවශ්‍ය අන්දමින් පරිහරණය කරන්නට ඉඩක් නොදී සිහියෙන් ප්‍රඥාන් යුක්තව පරිහරණය කිරීමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. අන්න වේදනාව පිළිබඳ සිහියයි ප්‍රඥාවයි සති සම්පජාන්නේ. ඉද බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස. එහෙනම් අන්න ඒ වේදනාවක් සතියෙන් ප්‍රඥාවෙන් සිහියෙන් ප්‍රඥාන් යුක්තව පරිහරණය කළොත් එදාට බැරි වෙනවා සිත නැමැති මායයට මේ වේදනාව අත්භවයේ සකස් කිරීමේ ප්‍රපංච ධර්මයක් හැටියට පාවිච්චි කරන්න. එහෙනම් අන්න අත්භවය නිරුද්ධ වෙනවා. එහෙනම් වේදනානුපස්සනාව වේදනානුසතිය. එහෙනම් අන්න තවත් ඒ සතියේ කොටසක්. ඊළඟට හැම මොහොතකම හටගන්නව චිත්තසංතාන විවිධාකාර සිත්. අද දවසේදී මම මේ සමාලෝචනයක් කරමින් බොජ්ජංග පබ්බේ අවසන් කරන්න උත්සාහ ගන්න. ඒ නිසා මේ කාරණා නැවතත් පොඩ්ඩක් සිහිපත් කරලා දෙන්න. එතකොට මෙන්න මේ චිත්ත විවිධාකාර චිත්ත ඒවා ඔක්කොම චිත්තානුපස්සනාවට විග්‍රහ කරලා තියෙන නිසා මම දැන් ආයකින් කියන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවකට රාගයේ දේශයේ මොහේ සහිත සිත් නැත්නම් රාගසිත සරාගසිත සදෝසසිත සමෝහසිත හට ගන්නවා. තව වෙලාවකට විතරාගසිත විතදෝසසිත විත මොහසිත හට ගන්නවා. එහෙමනම් මෙන්න මේ සිත රාගයෙන් යුක්තද රාගයෙන් වියුක්තද ද්වේෂයෙන් යුක්තද ද්වේෂයෙන් වියුක්තද මෝහයෙන් යුක්තද මෝහයෙන් වියුක්තද කියලා තේරුම් ගැනීමේ සිහියක් බුද්ධියක් නැත්නම් සති සම්පජාන්නේ ආර්ය ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. එතකොට යා සිත පරිහරණය කරනවා ප්‍රඥා සිහියෙන් ප්‍රඥාන් යුක්තව සිත නැමැති මායයට ඒ සිතම් පරිහරණය කරලා කර්ම භවය හදා ගන්නට ඉඩක් නොදී. එහෙනම් සිත නැමැති මායයට එහෙනම් මේ චිත්ත කාර්යය තුනු සිත් තුලිනුත් මේ කර්ම භවය හදා ගන්න තිබිච්ච ඉඩකඩ ඇහිරිලා යනවා. එතකොට ඔන්න අවස්ථා තුනක් ඇහුරුවා. එතකොට කාය පිළිබඳ, වේදනා පිළිබඳ, චිත්ත පිළිබඳ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන බුද්ධ ශ්‍රාවකෙක් දැන් අපිට දකින්න ලැබෙනවා. එහෙනම් හැමතිස්සෙම යම් සිතක් හටගත්තාද, ඒ සිත කෙබඳු සිතක්ද කියලා හඳුනා ගැනීමේ ශක්තියක් නුවණක් එයාර ශ්‍රාවකයා තුළ පිහිටනවා. ඒ අනුවයි ඒ සිත පවත්වාගෙන යා යුතු සිතක්ද නැත්නම් ඉක්මනින් මේ සිත නිරෝධ කළ යුතු සිතක්ද යනාදි වශයෙන් දකින්නේ. කුසල සිතක් නම් පවත්වාගෙන යා යුතුයි, අකුසල සිතක් නම් එහිම නිරුද්ධ කළ යුතුයි. චිත්තානුපස්සනාව. ඊළඟට දකින්නවා ධම්ම. ධම්මානුපස්සනාවේදී ඔන්න දකින්නවා මේ ධර්ම මේ අත්භවයේ සකස් කරන ධර්ම තියෙන සමුදය ධර්ම. අත්භවයේ නිරුද්ධ කරන ධර්ම තියෙන නිරෝධ ධර්ම. එහෙනම් මෙන්න මේ අත්භවයේ සකස් කරන ධර්ම තමයි පංච නීවරණ ධර්ම. අත්භවයේ නිරුද්ධ කරන ධර්ම තමයි සප්ත බොජ්ජංග ධර්ම. එහෙනම් ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් තමන් ලද අවබෝධය මෙනෙහි කරමින් කටයුතු කරද්දී ඒ චිත්තසංතානය තුළ දැන් නීවරණ ධර්ම අතු වුණාද? නීවරණ ධර්ම හටගත්තා නම් කුමන ප්‍රත්‍යයෙන් කුමන හේතුවකින් කුමන ප්‍රත්‍යයෙන් හටගත්තාද? යනාදී වශයෙන් දකින්න. ඒ වගේ මේ නිරෝධ ඒ නීවරණ ධර්ම ඉක්මනින්ම නැත්නම් මේ පංච කාමච්ඡන්ද ව්‍යාපාදී තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම ඉක්මනින්ම පහ කළ යුතුයි කියන ප්‍රඥාවේ නිගමනය ආර්ය ශ්‍රාවකයා තුළ ඇති වෙනවා. එහෙනම් නීවරණ ධර්ම හටගත්තා කියලා දැනගත්තේ කොහොමද? සිහියෙන් හිටපු නිසා. දැන් ප්‍රඥාවෙන් කරන කර්තව්‍ය මොකද්ද? අන්නේ ධර්ම නිරුද්ධ කරන එක. එහෙනම් සිහිය විතරක් තිබිලා මාදි ප්‍රඥාවක් ඕන. දැන් අර උදාහරණයක් කිව්වොත් දැන් සෙබලෙක් ඉන්නවා යම්කිසි ద్వාරයක. මේ සෙබලා සතුරු එන එක වළක්වන්නයි මේ ద్వාරයට වෙලා ඉන්නේ. හැබැයි මේ සෙබලා සතු සුදුසුකම් දෙකක් තියෙන්න ඕන. එකක් තමයි මේ සෙබලාට හොඳින් සිහියෙන් යුක්තව මේ ద్వාරය රැකගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කියන්නේ හොඳ සිහි බුද්ධියක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඔබ දැකලා ඇති ඔය එක එක જાති ආරක්ෂක නිලධාරීන් කසිපු බීලා පුටුවෙම නිදාගෙන ඉන්නවා. සිහි බුද්ධියක් නැහැ. එබඳු ආරක්ෂකයෙක්ගෙන් කුමන ඵලයක්ද?
එහෙම වෙන්න බෑ. සිහිය තියෙන කෙනෙක් වෙන්න ඕන. මත් වෙලා නැති සිහියෙන් යුක්තව ඒ ద్వාරේ ආරක්ෂා කරන්නා වූ මුරසෙබලෙක් වෙන්න ඕන. ඒ පළමුවෙනි සුදුසුකම්. එතකොට තමයි යාට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ద్వාරයෙන් ඇතුළේ ඉන්නේ සතුරෙද්ද මිතුරෙද්ද. නිවර්දිව සිහි බුද්ධියෙන් අඳුර ගන්න පුළුවන්කම. සිහිය තියෙන්න ඕන අඳුර ගන්න. එතකොට වෙස් මූණක් දාගෙන ආවත් සිහියෙන් ඉන්නවා නම් අඳුර ගන්න පුළුවන් මේ හොරෙත් අක්කඩියෙක් මේ ඇතුළේ ඉන්නේ කියලා. ඊට දැන් අපි දකිනවා දැන් සිහියෙන් බලන් ඉන්නකොට දැන් අපිට පේනවා සතුරක් වෙනවා මිතුරක් වෙනවා. දැන් මිතුර ඇතුළ වුණාට කමක් නැහැ. දැන් සතුර එන එකයි වළක්වන්න ඕනේ. දැන් එහෙනම් සතුර එන එක වළක්වන්න නම් මේ මුරසෙබලා තුල සිහිය තියෙන්නත් ඕන අඳුර ගන්න. එපමණකින් මදි. අර සතුරව දැන් අඳුර ගන්න සිහිය තිබුණා. දැන් සතුරව වළක්වන්න එපා. සතුරව වළක්වන්න නම් එහෙනම් ආයුධයකුත් තියෙන්න ඕන. අන්න ඒ නිසා තමයි තුවක්කුවක් දීලා තියෙන්නේ. එහෙනම් කාරණා දෙකයි. දැන් ඔය හමුදාවේ ඉන්න අපේ පින්වත් සහෝදරවරු තරුණයෝ අන්නේ අත්දැකීම හොඳට දකිනවා. ඒ අත්දැකීම ගැන හොඳටම දන්නවා. සිහියයි ප්‍රඥාවයි. දැන් ඒ දෙක උපමා කරන්නේ මේ. එහෙනම් අර ద్వාරය ගැන සිහියෙන් ඉන්න එක තමයි සතිය. කවුද ඉන්නේ? කොයි වෙලාවෙද ඉන්නේ? කියලා බලන් ඉන්න එක තමයි සතිය. ඒන කෙනා වැරදි කෙනෙක් වුණොත් සතුරෙක් වුණොත් අන්නර සතුරාව පළවා හරින්න පාවිච්චි කරන ආයුධය තමයි ප්‍රඥාව කියන්නේ. එහෙනම් අන්නර මුරසෙබලව සිහිපත් කරගන්න. එහෙනම් මේ මුරසෙබලා ඒ විදිහට ద్వාරය ආරක්ෂා කරනවා වගේ අන්න පුළුවන් වෙන්න ඕන ආර්ය ශ්‍රාවකයන්ටත් මේ චක්කු ద్వාරය, සෝත ద్వාරය, ගාහන ద్వාරය, ජීවා ద్వාරය, කාය ద్వාරය, මනෝ ద్వාරය කියන මෙන්න මේ ద్వාර 6 සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව ආරක්ෂා කරගන්න. චිත්තං රක්ඛේත මේදාවි චිත්තං ගුත්තං සුඛවහං කියලා කිව්වේ ඒකයි. මේ ద్వාර ටික ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්න නම් ඉස්සෙල්ලා සිහිය තියෙන්න ඕන. සිහියෙන් හිටියොත් තමයි පුළුවන් වෙන්නේ මේ අරමුණ කුසලයකටද අකුසලයකටද හේතු වෙන්නේ කියලා දැනගන්න. ඊට පස්සේ ඒ අකුසලයට හිත කර අරමුණක් නම් අන්න පුළුවන්කම ලැබෙනවා ඒ ద్వාරෙන් ඒ අරමුණ බාර ගන්න නැතුව ප්‍රඥාවෙන් ඒ අරමුණ නසා දමන්න. එහෙම නැත්නම් ඒ ප්‍රඥාවෙන් අරමුණ විදර්ශනා කළා දානවා. පැත්තට විසි කළා දානවා. ඒ ගන්න ඇතුළට. අන්න එහෙනම් ආයුධය තමයි ප්‍රඥාව. එහෙනම් පින්වතුනි ඔය විදිහට දැන් නීවරණ ධර්ම මතු වුනහම පංච නීවරණ ධර්ම මතු වුනහම අන්න සිහියෙන් ඉඳලා දැනගත්තා. දැන් කාමච්ඡන්දය ඇති වෙලා තියෙන්නේ. සිහිය තියෙන කෙනාට විතරයි ඒක පේන්නේ නැති කෙනාට නෑ. සිහිය නැති කෙනාට දැන් ලෝකෝත්තර සම්මා සතිය වුණත් සෝවාන් පල්ලාභියට ඇති වෙනවා තමයි. හැබැයි ඒක බලවත්ව වැඩුණ නැත්නම් සෝවාන් පුද්ගලයාටත් ඉතින් කෙලෙස් වලින් ගැලවෙන්න බෑනේ කොහොමද? සෝවාන් පුද්ගලයෝ ඉන්නවා සත්තුක්කත්තක පරම කියන පුද්ගලයා මග වැඩෙන්නෙම නැති කෙනා. කෝලංකොල පුද්ගලයාත් මග වැඩෙන්නෙම නැති කෙනා. ඒක බීජී කියන සෝවාන් පුද්ගලයාට විතරයි මග වැඩෙන්නේ. අනිත් දෙන්නටම මග වැඩෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව දෙන්නම ඒ භවයේදී සෝවාන් ඵලයෙන් එහාට යන්නේ නැහැ. එහෙනම් අන්‍යයාගේ සිහිය දුර්වලයි. එතකොට ඒ වගේ අයට දැන් අපි හිතමුකෝ ඒ වගේ බුද්ධ ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තුළ අන දැන් කාමච්ඡන්දය ඇති වුණා, ව්‍යාපාදය ඇති වුණා, තීන මිද්දය ඇති වුණා, උද්ධච්ච කුක්කුච්ච ඇති වුණා, විචිකිච්ඡාව ඇති වුණා. ඒ නීවරණ ඇති වුණාද කියලාවත් දැනගන්න හැකියාවක් ඔහුට නැහැ. සියුම් මට්ටමින් දැනගත්තාමයි කියමුකෝ. හැබැයි ප්‍රඥාව කියන බලවත් ආයුධය නැහැ. ඒ සතරව පළව හරින්. ඒ නිසා තමයි මේ මට්ටමෙම දිගටම ඉන්නේ. එතනින් එහාට මග වැඩෙන්නේ නැත්තේ. කෙලෙස් නිරුද්ධ වෙන්නේ නැත්තේ. ඇයි ඒ නීවරණ පහ කරගන්න හැකියාවක් ඔහුට නැහැ. නමුත් බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් මග වඩන සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා නම් අන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඊට එහා ගිය කෙනෙක්. එයාගේ සිහිය බලවත්. ඒ නිසා එයා නීවරණ ඇති වෙනකොටම දැනගන්නවා. ඒ වගේ මේ නීවරණ පහ කරන්න ඕන ඒ න්‍යාය ධර්මයේ දන්නවා. ප්‍රඥාවෙන් මේ නීවරණ පහ කළ යුත්තේ කෙසේද කියලා දන්නවා. පහුගිය කාලේ අපි මේ පිළිබඳව සෑහෙන සාකච්ඡා කළ ධර්ම දේශනාවල ඇති ඒ සෑම විස්තරයක්ම. ඊළඟට එහෙනම් අන්න ධම්මානුපස්සනාවෙන් ඉන්නකොට එහෙම නැත්නම් මේ සිතේ සකස් වන මේ සමුදය ධර්ම මේ ධර්මතාව වශයෙන් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සංසාරේ ගොඩනගන්නමයි හදන්නේ දැන් මේ සිත. සංසාරේ ගොඩනගන්න පාවිච්චි කරන මේ උපක්‍රම අතර ප්‍රධානම ඒ ධර්මතාවක් තමයි මේ පංච නීවරණ කියලා කියන්නේ. පංච නීවරණ ධර්ම. ඒවා ක්‍රියාත්මකයි. දිගින් දිගට ක්‍රියාත්මකයි. දැන් මේ බණහද්දි උනත් දැන් මේ බණහද්දි බලන්න දැන් ඔබ මේ බණහනවා කියලා කියන්නේ මේ විශ්වයේ අග්‍රමහා ශාස්ත්‍ර උතුමන් වහන්සේගේ අවබෝධය. ඒක තමයි කන් දෙන්නේ. මේ අවබෝධය අපේ නෙමෙයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ.
උන්වහන්සේ පෙන්වා වදාළ අසිරිමත් වූ ධර්මය. එතකොට මේ විශ්වයේ ඔබට කන් දෙන්න පුළුවන් යම්කිසි ඉහළම දහමක් තියෙනවා නම්, යම්කිසි ඉහළම භාෂිතයක් තියෙනවා, මේ විශ්වයේ මේ මිනිසෙක්ට, දෙවියට, බ්‍රහ්මයට කන් දී හැකි ඉහළම භාෂිතයට නොහොත් බුද්ධ භාෂිතයට ඔබ කන් දෙන්නේ. ඉහළම දහම නොහොත් ශ්‍රී සද්ධර්මයට ඔබ කන් දෙන්නේ. නමුත් බලන්න මේ විශ්වයේ අග්‍ර ශ්‍රේෂ්ඨ ධර්මයට කන් දෙද්දි ඔබට කොයිතරම් බාධා ඇති වෙනවද? ඔබට එක තැනක ඉඳලා මේ බණ ටික අහගන්න බැරි වෙනවා. හිත හතර අතේ දුවනවා. එහෙම නැත්නම් හිත විතරනේ ගතත් තරම් හිටිය ගමන් දුවනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා බලන්න. එක වෙලාවකට කාමච්ඡන්දය ඇති වෙනවා. කාමයන් පිළිබඳ සිහි වෙනවා. ඒ වෙලාවට කාමයේ නිසා හිතේ දාහයක් ඇති වෙනවා. ඒ දාහයේ සංසිඳින දුවන්න සිද්ධ වෙනවා. අඩියට වශයෙන් ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, මනස පිනවීම පිළිබඳ විවිධාකාර සංකල්පනා ඇති වෙනවා. කාම සංකල්පනා. කාමච්ඡන්දය කිව්වේ ඒක කාම සංකල්පනාවක් ඇති වුණා. දැන් ඒක සංසිඳින්න ඕන. දැන් ඒකට අවශ්‍ය ආහාරයක් දෙන්න ඔන්න බණ අහන එක නතර කරලා ඇවිදින්න සිද්ධ වෙනවා. කොහේ හරි යන්න සිද්ධ වෙනවා. ඒ අරමුණට ඒ අවශ්‍ය කරන අරමුණ හොයාගන්න. ඒ ආහාරය සොයාගන්න. එහෙම නැත්නම් බණ අහා ඉන්න ගමන් මොකක් හරි අභ්‍යන්තර හෝ බාහිර හේතුන් නිසා පටිඝය නැගෙන්න පුළුවන්. ව්‍යාපාදී නැගුණාම ඔන්න ධර්ම දේශනාව අවසන් නොසල්සෝ මානසින් ඊට පස්සේ තුෂ්ණී මුතෝ බලාගෙන ඉඳයි තියෙන්නේ. කියන කිසි දෙයක් තේරෙන්නේ නැති වෙනවා. ඇතුලේ ගැටෙනවා හිත. එහෙම නැත්නම් තීන මිද්‍ය ඇති වුනහම කියන කිසිම දෙයක් කනකට ඇහෙන්නේ නැහැ. සද්දයක් විතරක් ඔන්න ඔහෙ නිදිමර ගාති ඇහෙනවා. ඇස් දෙකත් පියාගෙන කාටත් අරගෙන ඊට පස්සේ ඉන්න පුළුවන්. හිතත් ඇතුලෙන් ඇකිලිලා ගිහිල්ලා ගතත් ඇකිලිලා තීන මිද්ද. හිතත් ඇකිලිලා තීන, ගතත් ඇකිලිලා මිද්ද. හිත සහ ගත දෙකම නිදිබර වෙලා ඔන්න ඔහෙ ඉන්න පුළුවන්. දැන් මේ වෙලාවෙත් උඩට බණ ඇහෙන්නේ. එහෙනම් බලන්න ඊළඟට ඔද්දච්ච කුක්කුච්ච. හෙට කරන්න තියෙන වැඩ අනිද්ද කරන්න තියෙන වැඩ ගැන දැන් හිතනවා. කරන්න බැරි වෙච්ච වැඩ ගැනත් හිතනවා. දැන් ඔහොමම හිත ඉන්නවා. දැන් අද මේ ධර්ම දේශනාව ඉවරුණාට පස්සේ කරන දේවල් ගැන දැන් හිතනවා. කවුද දන්නේ ධර්ම දේශනාව අවසන් කරන්න ඉස්සෙල්ලා මිය ඇයිද කියලා? කවුරුවත් එල්ලොන් ගහට නියමුණාට පස්සේ කවුරුවත් කල්පනා කරනවද ඒ වදකයා එල්ලොන් ගහට නියම කරලා ඒ වදකයා දැන් අර පෝරකේ එල්ලලා තියෙන දැන් මේ මිනිහව වදකයා අර liver එක පල්ලෙහාට දාන්න විතරයි තියෙන්නේ. එතකොට කෙලින්ම එල්ලෙනවා. දැන් ওই වගේ තත්ත්වයක ඉන්න මිනිහෙක් කල්පනා කරනවා දැන් මම මේ එල්ලලා මැරුවට පස්සේ ඊළඟට කරන්න ඕනේ මේ වැඩේ කියලා. කවදාත් කල්පනා කරන්නේ. මොකද ඔහු දන්නවා ඒකාන්තයෙන් තව මොහොතකින් මරණය උදා වෙනවා. එහෙනම් මෙතනින් එහා පැත්තට දැන් අපි හිතමුකෝ එල්ලා මරණ නියම කරන හවස 6ට. ඒ මිනිහා කල්පනා කරන්නේ නැහැ නේ කවදාවත් රෑ 7ට මොනවද කරන්න කියලා. මොකද ඔහු දන්නවා මරණය 6ට එනවා. ආවහම ආයි 7 ගැන හිතන්න දෙයක් නැහැ කියලා. නමුත් බලන්න ජීවිතේ අපි දැන් මේ බණ ටික අහන්න ආවත් බණ ටික අහන්න නැතුව බණ ඉවරුනහම කරන්න තියෙන දේවල් ගැන හිත ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? අපිව තාම අර එල්ලා මරණ නියම වෙලා තියෙන බව දන්නේ නැති නිසා. වෙලාව නියම වෙලා තියෙන පින්වතුනි අපි වෙලාව දන්නේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. එච්චරයි. දැන් අපි මෙහෙම උදාහරණයක් හිතමු. යම්කිසි වරදකට පුද්ගලයෝ 10 දෙනෙක් අරන් ගිහිල්ලා වදකාගාරයක එල්ලන්න නියම කරනවා. දැන් 10 දෙනාම අත් දෙක පිටිපස්සට තියලා ගැට ගහලා අර පෝරකේ හිටගෙන ඉන්නවා. ඔළුවට තොණ්ඩුව දාලා තියෙනවා. රෙද්දකින් ඔළුවත් වහලා තියෙනවා. දැන් 10 දෙනා එල්ලා මරන්නට නියමිතව තියෙන්නේ වෙලාවන් කාල වේලාවන් 10කදී. එකම වෙලාවෙදී නෙවෙයි. දැන් උසාවියෙන් නියෝග කරනවා මේ පුද්ගලයෝ 10 දෙනා මේ වේලාවල් වලයි එල්ලා මරන්නට ඕන කියලා. දැන් උසාවියෙන් මේ විදිහට තීරණය කළාට අපි හිතමුකෝ අර මරණයට ලක්වන පුද්ගලයන්ට ඒ වෙලාව දැනුම් දෙන්නේ නැහැ. හැබැයි වුන් ඒකාන්තයෙන්ම දන්නවා දැන් යමක් ඒ තමයි කොයිම වෙලාවක හරි දැන් එල්ලනවා ඒ වෙලාව දැන් මේ මොහොතේ වෙන්නත් පුළුවන්. අර වදකයා ඒ පීඨිකාවට ගොඩ වෙනකොටම 10 දෙනාටම ඇතිනෝ මරණ සංඥාව. දැන් මම තමයි මැරෙන්නේ කියලා. මොකද කවුරුවත් දන්නේ එල්ලලා මරණ වේලාව. කවුරුවත් දන්නේ. නිසා 10 දෙනාටම චකිතයක් ඇති වෙනවා. දැන් මමත් දන්නේ මැරෙන්න යන්නේ. මමද දන්නේ මැරෙන්න යන්නේ කියලා. ඔහොම යනකොට අපි හිතමු එක්කෙනෙක් එල්ලනවා දැන්. තව 9 දෙනෙක් ඉන්නවා. දැන් ඉතුරු 9 දෙනා මොකද කරන්නේ? ඉතුරු 9 දෙනාත් කල්පනා කරන්නේ
තව මොහොතකින් මාව මරයි. තව මොහොතකින් මාව මරයි. තව මොහොතකින් මාව මරයි. තව මොහොතකින් මට තමයි මරණය ලැබෙන්නේ කියලා. ඒ නිසා මේ 10 දෙනාගෙන් ඒ 9 දෙනාගෙන් එකම එක්කෙනෙක්වත් අද රැයට මොනවද කරන්න තියෙන්නේ? හෙට මොනවද කරන්න තියෙන්නේ කියලා ඔහොම කල්පනා කරන්නේ. ඔවුන්ට මේ මොහොතේදී සිහි කරන ධර්මයක් තිබුණා නම්, ධර්මාබෝධය තිබුණා නම් ඒ සියලුම දෙනා මේ මොහොතේ මරණය ගැන සිහි කරමින් ධර්මයේ පිහිටාගෙන ඉන්න ඒකාන්තේ. නමුත් ඒ වගේ අවාසනාවන්ත තත්යකට ධර්මාබෝධයෙන් තොරව ගියාම ඉතින් හිතන්න කිසිම දෙයක් නැහැ. ජීවිතයේ මෙතෙක් සිද්ධ වෙච්ච අකටයුතු අසාධාරණකම් ගැන, එහෙම නැත්නම් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වැරදි, පාප ධර්ම, අකුසල ධර්ම ගැන තැවි තැවි තමයි අවසානයේ මැරෙන්න සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මම මේ උදාහරණ ගෙනාවේ. එහෙනම් බලන්න දැන් පොඩ්ඩක් කල්පනා කරලා අප සියලුම දෙනා ඔන්න ඔය වගේ පෝරකේ හිටගෙන ඉන්නේ මේ. අපි දන්නේ නැහැ ඒක. අපි සියලුම දෙනා පෝරකේ හිටවලා තියෙන මායя මේ වෙනකොට. උපදේ මව් කුසේ පිළිසිඳ ගන්න මොහොතේ ඔක්කාන්ති වෙන මොහොතේදීමයි පෝරකේ හිටුවේ අපිව. අර යොක්තානුවට ගන්ධබ්බය බැහැගත්ත මොහොතේදීමයි අපිව පෝරකයට නියම වුණේ. හැබැයි අපි ඒ බව දන්නේ නැහැ. ඒ නිසා මේ පෝරකය ඇවිල්ලා විශේෂ පෝරකයක්. මේ පෝරකයේදී මරන්න එල්ලලා මරන්න වයසක් නැහැ. අර ද්විසෛලික නැත්නම් සෛල දෙකක් බවට පරිවර්තනය වෙන මොහොතේදීමත් අර යුක්තාණුව සෛල දෙකක් තුනක් හතරක් වශයෙන් පරිවර්තනය වෙන කලලේ වැඩෙන්න පටන් ගන්න මොහොතේදීමත් පෝරකේ එල්ලනවා. එතනින් එහා පැත්තට ගියාම අවුරුදු 120ක මහල්ලා දක්වාම මේ අර යුක්තාණුවේ ගන්ධබ්බය බැහැගත් මොහොතේ සිට අවුරුදු 120ක් පරමාවශ ගත කරනවා කියන ඒ මිනිසයා දක්වාම අතරමැද ඕනෑම අවස්ථාවක මේ මායя එල්ලා මරනවා. එහෙනම් සියලුම දෙනා පෝරකයට නියම වෙලා තියෙන අපි දන්නේ නැති වුණාට වෙනසකට තියෙන්නේ අපි මරණ වේලාව දන්නේ නැහැ එච්චරයි. නමුත් ඕක සිහියක් නැති කෙනාට තේරෙන්නේ නැහැ. එහෙම හිතන්නේවත් නැහැ. දැන් අර අතන ඉන්න පුද්ගලයෝ 10 දෙනාම අර විදිහට කල්පනා කරගෙන ඉන්න මොකද්ද? මම තමයි ළඟට මැරෙන්නේ, මම තමයි ළඟට මැරෙන්නේ කියලා. හැබැයි මරණ වේලාව දන්නේ නැහැ උන්. හැබැයි එල්ලා මරන බව ඒකාන්තයෙන් දන්නවා. හැබැයි සිහියක් නැති මනුස්සයට මේ ලෝකේ තමයි මැරෙන බව සිහි වෙන්නේ. මැරෙන බව සිහි වෙන්නේ නැති නිසා තමයි නොමැරෙනවා කියලා හිතාගෙන ගොඩ ගහගන්නේ. නොමැරෙනවා කියලා හිතාගෙන ස්කන්ධ මායයට අහු වෙන්නේ. නොමැරෙනවා කියලා හිතාගෙන අසාධාරණයෙන් යුක්තව ජීවත් වෙන්නේ. නොමැරෙනවා කියලා හිතාගෙන අකුසලයේ යෙදමින් ජීවත් වෙන්නේ. නොමැරෙනවා කියලා හිතාගෙන තමයි බොහෝ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ කිව්වේ මොනතරම් සිහිය මොටද බලන්න යාගේ ජීවිත තුළ. එහෙනම් පින්වතුනි මෙන්න මේ පංච නීවරණ ධර්ම මේ හිතේ හට ගන්නවා. ඇයි මේ හිතේ හටගන්නේ? අප තුළ මරණානුස්සතියක් වෙලා නැහැ. ඒ නිසා අපි දන්නේ කොයි වෙලාවද මරණය එන්නේ කියලා. ඒ නිසා බණ අහද්දිත් අපි මතු අනාගත දේවල් ගැන සිතමින් ඉන්නේ. ඒක හරියට උපමා කළොත් පෝරකේ එල්ලන්න නියම වෙලා තියෙද්දි ඔළුවට තොණ්ඩුවක් දාලා තියෙද්දි අත් දෙකත් බැඳලා අර පෝරකේ ලෑල්ල උඩ හිටවලා තියෙද්දි අර වදකයාගේ එකම එක ක්‍රියාවකින් අර liverය පහත දාන සුනංගුවෙන් එල්ලලා මැරෙන්න නියම වෙලා තියෙද්දි යම්කිසි ඒ මිනිස්සේ ඒ පෝරකේ ඉඳගෙනම හෙට අනිද්දාට මොනවද කරන්නේ? ඉන් අනිද්දාට මොනවද කරන්නේ? අනාගතේ මම මොන වගේ ජීවිතයක්ද ගත කරන්න යන ආදි වශයෙන් සිහින දකින්න වගේ වැඩක්. ඒ සිහිනයයි මේ සිහිනය අතර වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ ඒ පෝරකේ එල්ලලා තියෙන බව පේනවා. මේ පෝරකේ එල්ලලා තියෙන බව පේන්නේ නැහැ. මේ පෝරකේට නියම වෙලා තියෙන බව දන්නේ නැහැ, පේන්නේ නැහැ. අර පෝරකේට නියම වෙලා තියෙන බව පේනවා. ඒකයි වෙනසකට තියෙන්නේ. සහ ඒ දෙදෙනාගේම තියෙන පොදු සමානකමක් තියෙන තමයි එයත් දන්නේ නැහැ, මෙයත් දන්නේ නැහැ එල්ලලා මරණ වෙලාව. එච්චරයි. නමුත් ඒකාන්තයෙන්ම එල්ලලා මරණ. එහෙනම් පින්වතුනි බණහද්දී නීවරණ මතුවෙන්න හේතුව තමයි ඔන්නෝක මරණානුස්සතිය වැඩිලා නැහැ ගොඩක් දෙනෙක් තුල. මරණානුස්සතිය වැඩිලා නැති නිසා ප්‍රමාදයටපත් වෙනවා. තව කල් තියෙනවා කියලා සිතනමදි මායя කියනවා. ඒ නිසා තමයි නීවරණ බහුලව නැగిලා එන්නේ. එහෙනම් බලන්න මේ විදිහට තීන මිද්‍ය නැగిලා එනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චය ඊළඟට උද්දච්ච කුක්කුච්චය තමයි අපි විස්තර කළේ. අනාගතේ කරන්න තියෙන වැඩ ගැන සිතමින් ඉන්නවා. ඊළඟට කරපු අකුසල් ගැන තැවෙනවා. කරපු කුසල් නොකරපු කුසල් ගැන තැවෙනවා. මෙන්න මේ විදිහට හිත විසිරලා යනවා, නොසන්සුන් වෙනවා. අවසානයේ ඊට පස්සේ මොකද වෙන්නේ? විචිකිච්ඡාව.
නියමාකාර විදිහට ධර්ම විමර්ශනය කරගන්න තියෙන නොහැකියාව නිසා විමර්ශන බුද්ධිය අඩුකම නිසා සවන් දෙන ස්වභාවයත් අඩුකම නිසා බහුසුත භාවයේ දුර්වල නිසා හැමතිස්සෙම විචිකිච්ඡා ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන ධර්මයේ ප්‍රඥාවට ගෝචර වන අන්දමින් පෙන්වා දුන්නාම සමහරුන්ට ඕන රෙෆරන්ස් බුදුරජාණන් වහන්සේ කාලෙදී රෙෆරන්ස් හෙව්වා නම් එහෙම මොනවා වෙයිද ධර්මයේ දේශනා කරාට පස්සේ ප්‍රඥාවෙන් දකින්න ඕන ධර්මයේ ප්‍රඥාවට ගෝචර වන අන්දමින් පෙන්වා දුන්නාට පස්සේ තව හොයනවා ඒක පිළිගන්න බෑ අර බුදු පියාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ තේරුම් ගත්තේ නෑ උන්වහන්සේ කිව්වහම යමෙක් කිව්ව පමණින් යම පිළිගන්න එපා පොතක දිනුනා කියලා පිළිගන්න එපා විමර්ශනය කරන්න කියලා ඒ විමර්ශනය කිව්ව එක දැක්කේ නෑ විමර්ශනය කියලා හිතුවේ කොයි හරි පොතක් අරගෙන පුස්තකාලයකට ගිහිල්ලා පොත් ටිකක් අරගෙන පොත් ටික පෙරලලා ඔහොම විමර්ශනය කිරීමක් දැක්කේ එහෙම විමර්ශනයක් ගන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවෙන් සිද්ධ කරන විමර්ශනය චතුරාර්ය සත්‍යයට බහා බලන්න ඕන පටිච්ච සමුප්පාදයට බහා බලන්න ඕන රාග දේශ මොහ විනයට බහා බලන්න ඕන අන්නේ විමර්ශනය ගැන භාගතුන් වහන්සේ දේශනා කරා පොතපතත් විමර්ශනය කරන්න පුළුවන් විමසන්න පුළුවන් ඒක වරදක් නෙවෙයි හැබැයි ධර්මයේ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාවට ගෝචර වෙන්නයි තර්කවාදීන්ට නෙවෙයි අතක්කවචරයි කිව්වේ ඒකයි ඒ නිසා ඔන්න ඔය කියන ලක්ෂණේ තේරුම් ගන්න බැරි කම නිසා විමර්ශනය කිව්වේ මොකද්ද කියලා දැක්කේ නැති නිසා ගොඩක් අය හිතන් ඉන්නේ විමර්ශනය කියලා හිතාගෙන ඉන්නේ ප්‍රඥාවෙන් යමක් තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරාම ප්‍රඥාවට ගෝචර වන අන්දමින් දේශනා කරාම ඒක පිළිගන්නේ නැතුව ඒක ප්‍රඥාවෙන් විමර්ශනය කරන්නේ නැතුව අර පතපොතින් විමර්ශනය කරන විමර්ශනය කොහේ හරි පොතක තියෙනවා නම් අන්න ඒක හරි න පිටක සම්පදේන මේ න පිටක සම්පදේන කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර කාලාම සූත්‍රේ මේ පොතේ තිබුණා කියලා පිළිගන්න එපා මා පිටක සම්පදානේන මා පිටක සම්පදානේන පොතේ තිබුණා කියලා පිළිගන්නත් එපා පිටකේ තිබුණා කියලා පිළිගන්නත් එපා එහෙනම් එහෙම දේශනා කරලා තියෙද්දි අපි මොකද කරන්නේ විමර්ශනය කියලා රෙෆරන්ස් ඉල්ලන ගොඩක් අය ඉන්නවා එහෙම ඔහොම මුලත් තුන එක මතකයක් තියෙනවා කාමයේ දුක වශයෙන් දකින්නේ කොහොමද ඒක තියෙන්නේ කියලා අහන මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ ඒක එක්තරා පින්වත් පිරිසක් එහෙම අහලෙව්වා કોઈ සූත්‍රෙද එහෙම තියෙන්නේ යනාදි වශයෙන් අන්න ඔවුන්ගේ විමර්ශනය ඉතින් ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන ධර්මය ඒ විදිහට නම් විමර්ශනය කරන්න යන්නේ බොහෝ කාලයක් ඒ ධර්ම අවබෝධය ලැබෙන්නේ එහෙම තමයි වෙන්නේ එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අභිමුඛයේ සම්මුඛයේ ඉඳගෙන ඒ සම්මුඛාංශික දේශනාවලට සමන් දීපු උත්තමයෝ කවදාවත් එහෙවද උන්වහන්සේගෙන් කොහෙද ඔය ධර්මයේ තියෙන්නේ මොන පොතේද ඔය ධර්මයේ තියෙන්නේ කොහෙද ඔක තියෙන්නේ මොන සූත්‍රයේ තියෙන්නේ එහෙම කියලා නෑ එහෙම ව්‍යක්ත දහම් කාරණා තියෙන්න පුළුවන් අපේ ප්‍රඥාට ගෝචර වෙන්නේ නැති ඒව ගැන නෙමෙයි කියන්නේ මොකද අභිධර්ම කාරණා තියෙනවා අපිට කිසිම ආකාරයකට අවබෝධ කරගන්න බැරි ඒ වගේ දෙයක් ගැන අහුවොත් එහෙම අපටත් අහන්න සිද්ධ වෙනවා කොයි පොතේද ඔක තියෙන්නේ කියලා මොකද අපිට ඒක තේරෙන්නේ නැති නිසා හැබැයි ප්‍රඥාවට වැටහෙන දෙයක් නම් ප්‍රඥාවට ගෝචර වෙන දෙයක් නම් කාමයේ දුකයි කිව්වහම ආයි කොහෙද ඔක තියෙන්නේ කියලා අහන්න ඕනේ මොකද එපමණකින්ම අවබෝධයටපත් වෙනවා කාමයේ දුකයි කියන්නේ මෙන්න මේ න්‍යාය ධර්මයේ මත පිහිටාගෙනයි කියලා දේශනා කරාම ඥානවන්තයෙක්ට ප්‍රඥාවන්තයෙක්ට ඒ විමර්ශන බුද්ධිය යුක්තව තේරුම් ගැනීම හැකියාව තියෙනවා ඒ අන්න එහෙම தත්ත්වයටපත් වුණාට පස්සේ තමයි විචිකිච්ඡා කියන නිවර්ණ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් හැමදාම විචිකිච්ඡාව අපි මේ ගොඩක් උපාසකම්මලගේ දැකලා තියෙනවා. අර හැම වලකම තියෙන්නේ වතුරයි කිව්වහම හැම වලකින්ම වතුර බොණ්ඩ යනවා. හැබැයි එක වලක පිරිසිදු වතුර, තව වලක මඩ වතුර, තව වලක අසුචි වතුර, තව වලක කුණු වතුර, තව වලක ගිනි වතුරක් තියෙන්න පුළුවන්. ඔක්කොටම වතුර කියන විවහාරය වැටුණාට වතුර කියන විවහාරය යෙදුණාට හැම වතුර වලක්ම බොණ්ඩ සුදුසු වතුර වලවල් නෙවෙයි. ඒ නිසා කොයි වලින්ද වතුර බොන්න ඕන කොයි වලින්ද වතුර නොබොන්න ඕන කියලා තීරණය කරගන්න බැරි නම් අර පිරිසිදු වලිනුත් වතුර බොනවා අර මඩ වතුර වලිනුත් බොනවා අර කුණු වතුර වලිනුත් බොනවා අර අසුචි වතුර වලිනුත් බොනොහම බීලා අන්තිමට මහ ලෙඩෙක් බවට පත් වෙනවා. එයි කොයි වලින්ද වතුර පිරිසිදු කොයි වලේ වතුරද පිරිසිදු කොයි වලින්ද ජලය පානය කරන්න ඕන කියලා තෝර බේර ගන්න බෑ. ඒ වගේ උපාසකම්මල ඉන්නවා. ධර්මීය කොයි භික්ෂුවකින් නමුත් කාගෙන් නමුත් ධර්මය අහන්න
අහලි වරලා විමර්ශනය කරන්න කිව්වහම ආයක හිතාගෙන ඒක ඒ කියන්නේ අන්තිකටම යනවර නිරෝධින් නාන්නක වගේ පදයාර්ථය විතරයි වැටහෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ බුද්ධ වචනයට අනුකූලව කටයුතු කරන්නේ. ඒ නිසා අහන්න හම්බෙන ඕන බණක් අහනවා. විමර්ශනයක් නැහැ. දැන් විමර්ශනයක් තියෙන මිනිහෙක්ට නම් පුළුවන්කම ලැබෙනවා මුලදිම මේ ධර්මය Tamanda ගෝචර වෙන ධර්මයක්ද අගෝචර ධර්මයක්ද කියලා තේරුම් ගන්න. දැන් විමර්ශනයක් තියෙන බුද්ධියක් තියෙන විමර්ශන බුද්ධියක් තියෙන මිනිසෙට පුළුවන් පාරක් හොයාගෙන යනවා දැන්. පාරක් හොයාගෙන යනකොට ගමනක් යනකොට යම්කිසි වැරදි පාරක දැන් යනවා තමයි. ඒ කියන්නේ නොයා යුතු පාරක යනවා කියලා හිතමුකෝ. දැන් මේ මිනිහට තමන් මේ යන්නේ වැරදි පාරක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පාර කෙලවරට එනකන් ගියාම නම්. ඒ කියන්නේ පාර අවසන් වෙන තැනට එනකම්ම ගියාම නම් මේ මම මේ වැරදි පාරක ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි වුණේ. ඒ කියන්නේ මාර්ගයේ අවසානට යනකම්මත් ඔහුට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම මේ මම යන්නේ වැරදි පාරකයි කියලා. පාර කෙලවරටම ගියාට පස්සේ පාර අවසන් වුණාට පස්සේ නම් ඔහුට වැටහෙන්නේ මේ මම මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ වැරදි පාරකයි කියලා. ඒ මොන වගේ මිනිස්සෙද? ඒ කාන්ත අඥානෙ. දැන් ඔය මිනිහා කවදාවත් ගමනාන්තයට යන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔය විදිහට හැම වැරදි පාරකම යනවා. ගිහිල්ලා පාර අවසන් වෙන තැනට නිකන් ගිහිල්ලා තමයි තේරුම් ගන්නේ අයියෝ මම වැරදි පාරකනේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ওই විදිහට මේ මිනිසයා වැරදි පාරවල් වලම ගිහිල්ලා Tamanට යම්කිසි කාලයක් වෙන් වෙලා තිබුණා නම් නිවැරදි දිශාවට නිවැරදි මාර්ගේ ගමන් කරලා ගමනාන්තයට ලං වෙන්න අන්නේ කාලය අවසන් කරගෙන වැරදි පාරක් තුලදීම මිය යනවා අවසානයේ. අවසන් වෙන කාලේ. ඇයි ඒ? අඥානකම නිසා තේරුම් ගන්න බෑ මේ යන්නේ වැරදි පාරක කියලා. ඒකේ කෙලවරටම ගිහිල්ලා ගමනාන්තෙටම ගිහිල්ලා හොම්බ බිම ඇන්නුවට පස්සේ නම් තේරෙන්නේ මම මේ මෙච්චර දවසක් වැරදි පාරක ඇවිල්ලා තියෙන කියලා. ඒ අසත්පුරුෂ අඥානය ඒකාන්තෙම සංසාරේ දිගටම යනවා. ආයි හොයන්න දෙයක් නැහැ. මොකද ඒකට හේතුව ඒ තරම් අඥානෙට කවදාවත් මේ නිර්වාණ මාර්ගය ගමන් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ප්‍රඥා මාර්ගයක්. ප්‍රඥාවෙන් ආයුතු මාර්ගයක් ඇස් දෙකෙන් බලාගෙන යන පාරක් නම් කොහොම හරි යන්න තිබුණා. ප්‍රඥාවෙන් ආයුතු ඥාන මාර්ගයක් මේක ප්‍රඥා මාර්ගය ඥාන මාර්ගයක් නිසා ඥානීය ප්‍රඥාව පිරිසුදු ඥානිට තමයි ප්‍රඥාව කියන්නේ. පිරිසුදු ඥානිය නොහොත් ප්‍රඥාව නැත්තම් ප්‍රകൃතිය දැකීමේ ඥානිය නොහොත් ප්‍රඥාව නැත්තම් ඒ ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අර ඔක්කොම ඇහෙන තරම් බන ඔක්කොම අහනවා. අර නාලිකාවෙන් අහනවා කියනවා මේ නාලිකාවෙන් අහනවා කියන අර නාලිකාව මේ නාලිකාව ඔක්කොම අහනවා. වැඩි බණත් ඇහෙනවා බුදු බණත් ඇහෙනවා ඔක්කොම බණ ඇහෙනවා. ඔක්කොම ටික අහගෙන ඉඳලා අවසානයේ පැටලිලා කියනවා අර හාමුදුරුවෝ මෙහෙම කිව්වානේ හාමුදුරනේ මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා අර හාමුදුරුවෝ අර එහෙම කිව්වා මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා නැති ප්‍රශ්න අපිටත් අරන් ඉන්නවා. ඇයි ඒ? ඒ තමයි විමර්ශනයේ දක්ෂකම. අර වතුර බොන්න කිව්වම හැම වලකින්ම වතුර බොන්න යනවා. වතුර වලකෝකද වතුර බොන්න පිරිසුදු වතුර ඇති වලකෝකද කොයි විලෙන්ද වතුර බොන්න ඕන කොයි වලින්ද වතුර බොන්න ඕන කියලා තෝර බේර ගන්න බැරි නම් එදාට මං කියවනේ සියලු වලවල වලින් වතුර බීලා ලෙඩෙක් බවට පත් වෙනවා. එහෙමයි ඉන්නවා. අමා ධර්මයේ මැනවින් කොයිතරම් හොඳින් අමා ධර්මයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධ භාෂිතය තුලින්ම පෙන්වා දුන්නාත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ පිරිසුදු පැම්බීලා පිපාසය සංසිඳෙන්නේ නැහැ. ඒ අමා වතුරෙන් සංසිඳෙන්නේ නැහැ. කුණු වතුරත් බොන්න ඕන. කුණු වතුරත් බොනවා. බීලා බඩේ අමාරුවක් හදාගෙන කියනවා අනේ හාමුදුරුවෝ මට දැන් බඩේ අමාරුවක් හැදෙලා තියෙන අර වලින් වතුර බීලා කියලා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක නිසා ඔන්න ඔය විචිකිච්ඡා කියන නීවරණ ඇති වෙන ඔන්න ඔය ස්වභාවයෙන් ඉන්න පුද්ගලයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය යම් මට්ටමකට ඒ කියන්නේ මූලික ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. මෙලොව අවබෝධයක් නැති මිනිහෙක් වෙන්නත් පුළුවන්. කොච්චර බණ ඇහුවත් අර නෙළුම් කොළේට කොච්චර වතුර දැම්මත් රැඳෙන්නේ නැහැ වගේ මොනතරම් ධර්මීය ඇහුවත් එක දහම් පදයක්වත් රැඳෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා හිතේ. මෙන්න මේ මිනිස්සු හැමදේම ව්‍යාකූලයි. කොයිම සමාජාධිකයකටවත් ධර්මය උන්ට මොකද්ද කියලා තේරුම් ගන්න දෙන්නත් බෑ. ඉතින් එක එක හේතු තියෙනවා අර කර්මාවරණ ක්ලේශාවරණ ඊළඟට ඔහොම තියෙනවා කර්මාවරණ තියෙනවා ක්ලේශාවරණ තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටි තියෙනවා දුෂ්ප්‍රාඥ භාවයේ තියෙනවා කෙලසුලුකම තියෙනවා. ඔහොමම තියෙනවා. ඉතින් එක එක මට්ටමේ පුද්ගලයෝ ඉන්නවා.
ඉතින් පින්වතුනි ඒ නිසා විචිකිච්ඡාව කියන නීවරණයත් බහුලව නැගෙනවා ඒ අය තුල. එතකොට එහෙනම් මෙන්න මේ පංච නීවරණ මේ අත්භවයේ සකස් කරනවා කියලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නේ සම්මා සතිය තියෙන කෙනාට. එහෙනම් පංච නීවරණ හට ගන්නකොට මෙන්න මේ නීවරණේ දැන් ඇති වුණා කියලා දකින්න පුළුවන්. ඒක සිහියෙන් බලන් ඉන්න ඕන සිත ගැන. දැන් ඔබ බුද්ධ වන්දනාවක් කරනවා කියලා අපි හිතමුකෝ. දැන් බුද්ධ වන්දනාව පටන් ගන්නවා නමෝ තස්ස භගවතු වරහතෝ යනාදී වශයෙන් බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණය සිහිපත් කළා ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ අනන්ත ගුණය සිහිපත් කළා. දැන් අපි බුද්ධ වන්දනාව කරමින් යනවා. දැන් බලන්න පොඩ්ඩක් ඔබම අත්දැකීමක් වශයෙන් දකින්න පුළුවන්. Tamanටම අත්දකින්න පුළුවන්. බුද්ධ වන්දනාව පටන් ගන්න ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ බලන්න හිතට. ඔබ ගාථා කියනවා තමයි සද්දෙට. හැබැයි හිත කොහෙවත් ගිහිල්ලා. එක වෙලාවකට කාමී පස්සේ හඹාගෙන යයි. දැන් මේ ගාථා කියන හොඳට වාඩි වෙලා අත් දෙකත් ඔලුව උඩ තියාගෙන ගාථා ටික කියනවා. හයියෙන් ඇහෙනවත් එක්කයි ගාථා. පිටින් බලන් ඉන්න මිනිහට පේන්නේ බුද්ධ වන්දනාව කරනවා වගේ. ඇතුළාන්තේ බැලුවොත් එහෙම එක්ක කාමී පස්සේ හඹාගෙන යනවා හිත. කාමයන් සිහි කර කර ඉන්නවා. අර ගාථා ටික පුරුද්දට කියනවා. කාට වචනේ කටපාඩම් කරගත්තාම ඒ වචන ටික ඔහේ කියවෙනවා. රේඩියක දැම්මා වගේ. ගාථා ටික ඔහේ කියවෙනවා. පුද්ගලයාගේ සිත තියෙන වෙන කොහෙවත්. එක්ක කාමයේ පස්සේ හඹාගෙන යන. දැන් බලන් ඉන්න ඕන පුරුද්දක් වශයෙන් දැන් මේ කුසලයක් වැඩෙන්න නම් කුසලයේ වැඩෙන්න නම් මෙන්න මේ දේවල් තේරුම් අරන් අන්නේ දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. ඔබට නීවරණ හිතේ මතුවෙන ආකාරය හොඳින් තේරුම් ගන්න මීටත් වඩා දැන් මේ වෙලාවේ බණ අහගෙන ඉන්න නිසා ගොඩක් වෙලාට ඉතින් කොයි ආකාරයෙන් හරි චිත්ත සමාධිය, ධම්ම සමාධිය නැగిලා ධර්ම හිත පිහිටනවා. ඒ නිසා මේ ඇහෙන බණ ටික කොහොම හරි අහන් ඉන්නවා කියලා හිතමුකෝ. ඒ නිසා මේ වෙලාවේ නීවරණ නැగిන ස්වභාවය අඩුයි කියමුකෝ. ඒ වගේම දැන් නීවරණ නැගිනවද කියලා මේ වෙලාවේ හිත ඉඳ ගියොත් එහෙම මේ බණ ටික ඇහෙන්නේ නැහනේ. හැබැයි අන්නර වෙලාවේ බුද්ධ වන්දනාව කරන වෙලාවේදී නම් ඔන්න හොඳටම බලා ගන්න පුළුවන් ඔබට හිතේ තරම. ගාථා කියන්න පටන් ගන්න ටික වෙලාවක් යනකොට බලන් ඉන්න මොකද වෙන්නේ? ඔය නීවරණ පහෙන් කෝකද එන්නේ? බලන් ඉන්න. එතකොට පෙනේ හොඳට. එතකොට පෙනේ ඔන්න කාමච්ඡන්දය ඇවිල්ලා විවිධාකාර කාම අදහස් මතු කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳ අදහස් මතු කරනවා. කාමී තර්ක. ඔන්න ඔබ ඒකට අහු වුණොත් එහෙම මෙහි හයියෙන් ගාථා කියනවා අරෙන් හිත කාමී පස්සේ හඹාගෙන යනවා. එහෙම නැත්නම් බලන්න ව්‍යාපාදයක් නැగిලා ඉද කියලා. මේ ගාථා කියනවා සද්දෙට ඔලුව උඩ අත් දෙක තියාගෙන හිත ඇතුලේ දේශෙන් ගැටි ඉන්නවා. හිත ඇතුලෙන් කවුරු හරි එක ගැටෙනවා දැන්. හිත ගැටෙනවා. කොමක් හෝ අරමුණක් එක්ක හරි පුද්ගලයෙක් එක්ක හරි ගැටෙනවා දැන්. ඔන්න මේ වන්දනාව කරනවා. දැන් බලන් ඉන්න ඕන. ඊට පස්සේ ඒ නීවරණයත් පහ කරගත්තොත් ඔබ කොයි ආකාරයෙන් හරි ඔබ ඥාණයෙන් ඔබට පුළුවන් ඒ නීවරණය පහ කරගන්න. දැන් ඉතින් ඔක්කොම දාන්න නිසා එකෙන්කට කියන්න යන්න ඕනේ නැහැ. එතකොට හැම වෙලාවෙම අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා අනුපස්සනා කරමින් ඒ නීවරණ පහ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභයි කියලා නීවරණය පහ කරගත්ත ව්‍යාපාදේ. දැන් පොඩ්ඩක් ආයි බුද්ධ වන්දනාව කරගෙන යනකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔබට පේන්නේ වෙන නීවරණයක් එනවා ඊට පස්සේ. දැන් මේ නීවරණ දෙකෙන් අල්ලන්න බැරුණා ඊට පස්සේ වෙන එකක් එනවා. ඊට පස්සේ බුද්ධ වන්දනාව කරලා ඉවර වෙලා කරන්න තියෙන වැඩක් ගැන සිහි කරලා දෙයි. හෙට කරන්න තියෙන වැඩක් ගැන සිහි කරලා දෙයි. කලින් කරන්න බැරි වෙච්ච බුද්ධ වන්දනාවක් ගැන සිහි කරලා දෙයි. දැන් මොකද වෙන්නේ? අපරාධේ. දැන් මේ වන්දනාව කරන ගමන් හිතනවා අපරාධේ. මෙච්චර කාලයක් මේ විදිහට වන්දනා කරන්න පුරුදුන්නේ නැහැනේ අපරාධේ. සෑහෙන කාලයක් අපරාධිගේ අපතේ ගියා. අනාදි වශයෙන් නොකරපු කුසලයේ ගැන තැවෙනවා දැන් හිත. මේ වන්දනාව කරනවා. දැන් මේ වන්දනාව කරමින් ඉන්නවා හිත තැවෙලෙනවා. හිත තැවෙනවා නොකරපු කුසලයේ ගැන. එහෙම නැත්නම් කරපු අකුසලයේ ගැන. දැන් තැවි ඉන්නවා. නැත්නම් කරන්න තියෙන වැඩක් ගැන හිතනවා දැන්. බලන්න ඔබ හිත දිහා බලන් ඉන්න. එතකොට පේන්නේ ඔබට. ඔන්න උද්දච්ච කුක්කුච්ච නීවරණ එනවා. ඔබ ඒකත් ජය ගත්තොත් ඊළඟට විචිකිච්ඡා කියන නීවරණ එනවා. අර කුසලයේ අකුසලයේ අඳුරගන්න බැරි කම නිසා හිතේ ඇති වෙන හැමතිස්සෙම සැකය. මේ හරිද? මේ වැරදිද? මේ මාර්ගයේද? මේ අමාර්ගයේද යනාදි වශයෙන්. එහෙම නීවරණයකුත් එනවා. එහෙමත් බැරුණොත් අවසානයේ ඒ නීවරණයක් දැන් බලලා හිටියොත් අඳුරගන්න පුළුවන්. ඒ නීවරණයත් පහ කළොත් අන්න ඊළඟට තීන මිද්ද. ඒ කියන්නේ හිත ඇකිලිලා, කය ඇකිලිලා, හිතයි කයයි දෙකම ඇකිලිලා බුද්ධ වන්දනාව ඇතුළෙම නිින්ද යනවා. ඊට පස්සේ කියන ගාතාව ඇහෙන්නේ නැතුව යනවා. Tamanටම සිහියක් නැතුව යනවා. මොට වෙනවා. ඇස් නිලංකාර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඊට පස්සේ Tamanට ඒ කියන දේ මොකද්ද කියලාවත් වැටහෙන්නේ නැහැ. මොකද්ද ඒ කිව්වේ කියලාත් මතක නැතුව යනවා. තීන මිද්‍යාවහම. එහෙම වෙන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් මේක. අඩු වැඩි වශයෙන්. එතකොට එහෙනම් මෙන්න මේ නීවරණ මේ ආකාරයෙන් මතුවලා ආවහම දැන් මොකද වෙන්නේ? අර බුද්ධ වන්දනාව වාචික වශයෙන් ක්‍රියාවක් වශයෙන් අපි කරාට චේතනාව පිහිටලා නැහැ. ඒ නිසා ඔහොම හැමදාම බුද්ධ වන්දනාව කරත් ඇති ඵලයක් නැහැ අවසානයේ බැලුවම ඇයි ඒ? චේතනාම් බෙක්කෝ කම්මං වදාමි. චේතනාව පිහිටියේ නැහැ බුද්ධ වන්දනාවම කරනවා කියලා. ඒ නිසා මොකද උනේ? ඔන්න ඔය කියන්නම් වාලේ කරන්නම් වාලේ කරපු වැඩක් මිසක් එහි නෑ හරයක්. ඒ නිසා ගොඩක් දෙනෙට මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ගන්න බැරි වෙන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් නීවරණ දකිමින් ඒ නීවරණ පහ කරන්න ඕන. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන දැන් මෙච්චර කාලයක් මේ දැන් අහමින් අවබෝධ කරමින් ඉන්නේ. එහෙනම් මේ සප්ත බොජ්ජංග වඩන්න ඕන. මෙන්න මේ විදිහට සමුදය ධර්ම පහ කරමින් නිරෝධ ධර්ම වඩන්න ඕන. එහෙනම් මේ සමුදය ධර්ම කියලා හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. මේ නිරෝධ ධර්ම කියලා හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. සමුදය ධර්ම පහ කරන්නත් නිරෝධ ධර්ම වර්ධනය කරගන්නත් හැකියාව ලැබෙන්න ඕන. එහෙනම් මේ සමුදය ධර්මයි මේ නිරෝධ ධර්මයි කියලා දැනගන්න පුළුවන් ඉන්නේ සිහියෙන් ඉන්න කෙනාට. සමුදය ධර්ම පහ කරන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන්. නිරෝධ ධර්ම වර්ධනය කරගන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් සිහියයි ප්‍රඥාව එතනක් තියෙන උන් ධම්මානුපස්සන. එහෙනම් අන්න සති සම්බොජ්ජංගේ. එහෙනම් අන්න සති සම්බොජ්ජංගේ. එහෙනම් ඔන්න ඔය කිව්ව අංග ලක්ෂණ ටික අවබෝධයට පත්වන්නා වූ උතුම් මානුෂයෙක් තුළ දකින්න ලැබෙනවා. දැන් බලන්න ඔබත් ඒ අවබෝධයට පත්වන උතුම් මානුෂයෙක්ද කියලා. දැන් අද අපි මේ සමාලෝචනයක් කරන්නේ අද දවසේදී. තව සූත්‍ර එකක් දෙකක් තියෙනවා. දහම් ව්‍යාකරණ වශයෙන් මතු කරන්න ඕන. ඒ සූත්‍ර දෙක තුනත් අපි ඉදිරිපත් කරාට පස්සේ අද දවසේදී සප්ත බොජ්ජංග ධර්ම නොහොත් බොජ්ජංග පබ්බය අවසන් වෙනවා. එතකොට එහෙනම් දැන් මෙන්න අවබෝධයේ පළමුවෙනි අංග ලක්ෂණේ සති සම්බොජ්ජංගය. ඊළඟට අවබෝධයෙන් යුක්ත එහෙම නැත්නම් අවබෝධයට පත්වන උතුමන් වහන්සේ කෙනෙක් තුල දකින්න ලැබෙන දැන් රහතන් වහන්සේ අවබෝධය පූර්ණයි නේ. ඒ නිසා උන්වහන්සේට කරන්න වැඩක් නැහැ. එහෙනම් කරන්න යමක් ඇත්තේ තවදුරටත් මාර්ගය පූර්ණ නොවෙච්ච ආර්ය ශ්‍රාවකයන්ට. දැන් දෙවන අංගය අවබෝධයට පත්වෙමින් ඉන්න උතුමන් තුල දකින්න ලැබෙන දෙවන අංගය මොකද්ද? හැමතිස්සෙම පේනවා එයා විමර්ශනය කරන්නේ ධර්මය. එයා ලෝකය ගැන නෙවෙයි විමර්ශනය කරන්නේ. එයා හැමතිස්සෙම විමර්ශනය කරන්නේ ධර්මය ගැන. ඒ කියන්නේ එයා අවස්ථාව ලැබුණොත් නිහඬව කල්පනා කරන්නේ ධර්මය ගැන, ලෝකය ගැන නෙවෙයි. එයාට සෑම සීල ආකාරයකින්ම ඒ සුදුසු කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණොත් සාකච්ඡා කරන්නේ ධර්මය ගැන, ලෝකය ගැන නෙවෙයි. ලෝකය ගැන නෙවෙයි. සෑම විටම කල්පනා කරන්නේ සාකච්ඡා කරන්නේ ධර්මය ගැන. දැන් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ලෝකේ. ඒ බුද්ධ ශ්‍රාවකෙක්. ඒ බුද්ධ ශ්‍රාවකයා සෑම විටම ධර්මයේ පිළිබඳ විමර්ශනයකමයි ඉන්නේ. ප්‍රඥාවෙන් ධර්ම විමර්ශනය කරනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වුණොත් මෙහෙම වෙන්නේ කොහොමද? මේ හේතුව තිබුණොත් මොකද්ද ලැබෙන ඵලය? මේ හේතුව නිරුද්ධ කළොත් කුමක්ද ලැබෙන නිරෝධ ශාන්තිය? කුමක්ද අත්වන ඵලය? යනාදි වශයෙන් මේ හේතුඵල ධර්මයට වහා බලමින් තමන් අනුවත් අනුන් අනුවත් මේ මුණ ගැහෙන මේ ලෝකාරම්මන සියල්ල විදර්ශනා කරමින් ඉන්නේ. ඉතින් ඒක මේ ලෝකෙට පරකාසි බෙරයක් ගහගෙන ස්පීකර් එකක් පිටේ බැඳගෙන කරන වැඩක් නෙවෙයි. බෝඩ් එකක් ගහගෙන මම මේ නිවන් දකින්න පුද්ගලයෙක් මට කරුණා කරලා බාධා කරන්න එපා. එහෙම කියලා එහෙම එකක් ගහගෙන මේ යන්න පුළුවන් ගම නෙවෙයි මේක. ඒතකොට මේ පිටින් බලන් ඉන්න මිනිහෙට පේන්නේ නිවන් මඟ වඩනවද නැද්ද කියලා. නමුත් අර මෝඩ මිනිස්සු පිටින් බලන් ඉඳලා තමයි තීරණය කරන්න යන්නේ. ඔවුන්ට ඒ පිළිබඳ යම්කිසි සරල මට්ටමක අවබෝධයක්වත් නැහැ. හැබැයි එයාට අග්ගාලා ඉක්මන් වෙනවා. මෙයා නිවන් මඟ වඩන කෙනෙක්, මෙයා නිවන් මඟ වඩන්නේ නැති කෙනෙක් කියලා ටක් ගාලා නිගමනයක් දෙන්න. එහෙම අවබෝධයක් තියාගන්න, එහෙම අවබෝධයක් ඇති වෙන්න නම් ගැඹුරු ධර්ම ඥානයක් තියෙන්න ඕන. විශේෂ ඥාන පහළ වෙන්න ඕන. එහෙම තිබුණොත් පුළුවන් අර කිව්වා වගේ සීලයයි ප්‍රඥාවයි පරීක්ෂා කරලා බලලා මාර්ගය වැඩනවද නැද්ද කියලා තේරුම් ගන්න. එතකොට එහෙනම් අන්න අර ධර්ම විමර්ශනය කිරීමේ ලක්ෂණය අවබෝධයට පත්වන්නා වූ කෙනෙක් තුළ දකින්න ලැබෙන දෙයක්. දැන් ඒක බලා ගන්න පුළුවන්. මම මීට ඉස්සෙල්ලා ඔබට කිව්වා. දැන් ඒ ක්‍රමය මොකද්ද කියලා නෑ අදටත් ඒක කියන්න ඕනේ නෑ කියලා මට හිතෙන්නේ. ඒක කිව්ව ගමන් ඊට පස්සේ වාංචාවක් එළියට එනවා. වාංචනික හිත මතුවෙන්න පටන් ගන්න. ඒ නිසා ඒක කියන්නේ නෑ මම. මොකද්ද කියලා ක්‍රමය. නමුත් මේ ධර්ම විමර්ශනය පිළිබඳ බොජ්ජංගේ පැහැදිලි කරන්න. දැන් සමහර අය ඉන්නවා
දුර බැහැර ඉඳලත් එනවා බණ අහන්න කියලා. එහෙම නැත්නම් ධර්මයේ සාකච්ඡා කරන්න කියලා. නමුත් ආවට පස්සේ උන්ට ධර්මය අමතක වෙනවා. ඊට පස්සේ අර මමත්වයේ එළියට එනවා. ඊට පස්සේ මට එහෙනම් හඳුනේ මං ගිහලා එන්න කියලා යනවා. අන්තිමට එතන සාකච්ඡා වෙච්ච ධර්මයක් නැහැ. ඒ බුද්ධ ශ්‍රාවකයෝ යයි කියන පිරිස. ඒ කියන්නේ මේ මග වඩනවා කියන පිරිස. දැන් මග වඩන අය තුලත් ওই වගේ ලක්ෂණ දකින්න හම්බ වෙනවා. එහෙනම් මග වඩන්නේ නැති, මෙලෝ මාර්ගයක් නැති, ආතප්පාත්තක් නැති, නිකන් හද්ද පු탁ජනේ එක්ක කතාවට සම්බන්ධ වුණොත් එහෙම මොනව මතු කරන ඇති කියලාද ඔබ හිතන්නේ? ඉතින් ආයෙ හිතන්න දෙයක් නැහැ. ඔහු මතු කරන්නේම ලෝකේ දේවල්. ඒ වගේ පුද්ගලයෙක් එක්ක දැන් පෘථග්ජන පුද්ගලයෙක් කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අසවබෝධ කරගත්තෙම නැති පුද්ගලයෙක් එක්ක කතා කරන එකත් මහ දුකක්. ඔහුගේ වචනයන් පාසා තියෙන දුක. මොකද අනවශ්‍ය දෙයක්මයි මතු කරන්නේ. අනවශ්‍ය දෙයක්මයි මතු කරන්නේ. ඒ බඳු පුද්ගලයන්ට කොයිතරම් උත්සාහ ගත්තත් ධර්ම අවබෝධය ලබා දෙන්න බෑ. සමහර මිනිස්සු ඉන්නවා එහෙම. ඒ වගේ ඒ තරම්ම මොට වෙලා මනස. ඒ වගේම දැන් සමහර විට මේ ධර්ම අවබෝධය ලබාගෙන ධම්ම මාර්ගයේ වඩන ශ්‍රාවකයෝත් ඉන්නවා. ඒ අය තුලත් තියෙනනේ අඩුපාඩුව. ඉතින් අර පෘථග්ජන අහිංසක මනුස්සයා ගැන මොකක් කල්පනා කරන්නද අපි? පෘථග්ජනයා කියන්නේ කිසිම ආකාරයකින් අවබෝධයටපත් නොවිච්ච කෙනෙක් නේ. එතකොට ඒ මනුස්සයාගේ ස්වභාවය ගැන අපිට හිතන්නවත් දෙයක් නෑ. ආයි ධර්මාවබෝධයේ තියෙන ධම්මග්ග වඩන අය තුලත් ඒ ලක්ෂණ දකින්න හම්බ වෙනවා. අර සිංහලේ කියමනක් තියෙනවා. යකඩ මල්ලට කුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලා මියත දාන් කියලා. ඒ වගේ දැන් පෘථග්ජනයේ බුද්ධ ශ්‍රාවකයෙක් තුලත් ඒ ලක්ෂණ ටික දකින්න හම්බ වෙනවනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මඟ වඩනවා කියන ශ්‍රාවකයෙක් තුලත් අපිට දකින්න ලැබෙන්නේ මේ බඳු ලක්ෂණ නම්. ඒ කියන්නේ කතා කරන්න ගියාම මොනවද කතා කරන්න කියලා දන්නේ නැත්තම්. කොච්චර දැන් එහෙම වෙලාවක ඉතින් අර එහෙම වෙලාවලට ඔබටත් ඒ වගේ අවස්ථා මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඒ අයව ක්‍රමානුකූලව උපක්‍රමශීලීව කොයිදෙන් හරි ධර්මයේ මාතෘකාවකට ගේනවා. ධර්මයේ මාතෘකාවකට ගේනවා. ගෙනාවම තප්පරයක් දෙකක් විනාඩියක් දෙකක් ඒ ගැන සාකච්ඡා කරලා ආපහු පයින්නවා කැලේ. දැසත් හොඳට පෙනේ නම් මගත් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලාවුන්සේ. මම්මුලාවුන්සේ. මම්මුලා වෙච්ච මිනිස්සුසේ. එතකොට මම්මුලාවුන්සේ. එතකොට පින්වතුනි එහෙනම් දැන් අපිට ප්‍රඥාහත් පහළ වෙලා නම් තියෙන්නේ. නිර්වාණ මාර්ගයත් පේනවා නම් කිම බැදිවල යන්නේ මම්මුලාවුන්සේ. කතා කරන්න ගියාමත් බැදිවල යන්නේ ධර්ම මාර්ගය යන්නේ. සමහර අය ඉන්නවා එහෙම පුදුමාකාර මිනිස්සු මුණ ගැහිලා තියෙනවා මේ කාර්යවේදී. කතා කරන්නේ ධර්මයේ. හැබැයි ඔවුන් එක පුද්ගලිකව කතා කරන්න කිව්වොත් ඔවුන් ධර්මයේ කතා කරන්නේ නැහැ. සාකච්ඡා නැත්තම් සභා දැන් මේ කියන්නේ ප්‍රසිද්ධිය කියන්නේ ධර්මයේ කියන්නේ. හැබැයි ඕන එක පුද්ගලික කතාවකට අවස්ථාවක් ලැබුණොත් එහෙම වුන් ධර්මය ගැන සාකච්ඡා කරන්නේ. එදාට කතා කරන්නේ තමන්ගේ ජීවිතේ තියෙන වගපල ගැන, රටේ ලෝකේ නැති විස්තර ගැන, වැඩ කරම නැති දේවල් ගැන කතා කරන්නේ හැමතිස්සෙම. ඉතින් මහ වෙහෙසක් ඒක. ඉතින් දැන් අර හරිම දුෂ්කරයි ඉතින්. මොකද දැන් මොනවා හරි කිව්වොත් එහෙම දහම් කාරණාවක් පෙන්ලා දුන්නොත් එහෙම ඍජුව පෙන්වා දුන්නොත් එහෙම ඊට පස්සේ ඒක ඍජු ගුණයක් කියලා දකින්නේ. ඊට අන්න බලන්නකො ඉතින් මෙහෙමයි ඉතින් අර ආමුදුර මෙහෙම කිව්ව පිහින් යනවා වගේ. ඊට පස්සේ දොස් කියනවා ඊට පස්සේ. ඉතින් ඒක නිසා බොහෝ දෙනාගේ හිත රිද්දන්න බැරි නිසා අපි දුක දරාගෙන ඉන්නවා. කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවටපත් වෙලා ඉන්න. දුක දරා ගන්නවා මේ මානසික දුක් විඳිනවා කියන එක නෙවෙයි ඉතින්. ඒකත් මහා දුකක්. ඒකත් ඇවිල්ලා සංකත දුක්ඛේම තමයි ඉතින් කතා කරන්න සිද්ධ වෙන එක. ඉතින් ඇවිල්ලා එතනක් තියෙන සංකත දුකක්. මොකද අවසානිසෙක්ම පරිනිර්වාණිතෙක්ම කවදා හරි දවසක ඒ දුකට මුහුණ දෙන්න සිද්ධ වෙන හැමෝටම අඩු වැඩි වශයෙන්. ඒ නිසා පින්වතුනි සාරවත් දෙයක් වුණ අපි හැමතිස්සෙම කතා කරන්න. අර්ථයෙන් ශූන්‍ය දේවල් කතා නොකර ඉන්න ඕනේ. එදිනෙදා මේ සුහදව එකිනෙකා මුණ ගැහෙනකොට වචනයක් දෙකක් සතුරු සාමිච්චය පිළිබඳව කතා කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. මොකද වෙන්නේ කොහොමද දැන් තොරතුරු සනීපද ගෙදර දොරේ தත්ත්වය මොකද එහෙම අහන්න එපා කියලා නෙමෙයි. ඒ කාරණා ටික සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා අහලා තියෙනවා. යමෙක් මුණ ගැහුණාම මොකද වෙන්නේ? දැන් කොහොමද තොරතුරු ගෙදර දොරේ විස්තර කොහොමද? එහෙම අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ පවා. මේ ධර්මයේ තියෙනවා විස්තර. නමුත් එපා කියන්නේ ඒක නෙමෙයි. මේ අනවශ්‍ය කතා.
ඇයි ඒ? අනවශ්‍ය කතා වලට ගියාම අපිට ධර්ම විමර්ශනය කරන්න තියෙන කාලේ නැති වෙලා යනවා. එහෙනම් ඔබ කරන්න ඕන එකම දේ මොකද්ද? ධර්ම විමර්ශනය කරන එක. අනවශ්‍ය දේවල් වලින් බැහැර වෙන්න. අනවශ්‍ය දේවල් වලින් කියලා කිව්වේ ධර්මයට අදාළ නැති දේවල්. ඇත්තටම ධර්ම විමර්ශනය එහෙම නැත්නම් දහම් විචාරය එහෙම නැත්නම් ධම්මවිචය කියන සම්බොජ්ජංගේ වැඩෙනවා නම් ඔබට වෙන ලෝකේ දේවල් ගැන හොයන්න වෙලාවක් නැති වෙනවා ඇත්තටම. ලෝකේ දේවල් ගැන හොයන්න වෙලාවක් නැහැ. ඔබට මොකද ධර්මයේ ගවේෂණය කරන්න කාලය ඕන. එහෙනම් ලෝකේ වගපල ගැන අරේ වෙන්නේ මොනවද? මෙහෙ වෙන්නේ මොනවද? අරයා කරන්නේ මොනවද? මෙයා කරන්නේ මොනවද? අතන වෙන්නේ මොකද්ද? මෙතන වෙන්නේ මොකද්ද? කිසි දෙයක් හොයන්න වෙලාවක් නැහැ ඔබට. එහෙම වෙලාවක් ඔබ තුල තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ ධම්මවිචය බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ කියන එක. එහෙමනම් ඔබ අවබෝධයටපත් වෙමින් ඉන්න කෙනෙක් නෙවෙයි. යම්කිසි අවබෝධයක් ලැබිලා ඇති එතනම නතර වෙලා ඉන්න කෙනෙක්. අවබෝධය පූර්ණ වෙමින් පවතින කෙනෙක් නෙවෙයි. අවබෝධය පූර්ණ වෙමින් පවතින උතුමන් වහන්සේ කෙනෙක් නම් උතුම් බුද්ධ ශ්‍රාවකයෙක් තුල නම් ඒ අවබෝධයේ අංග 7 දකින්න ලැබෙන්න ඕන. ඔන්න දෙවන අංගය. දැන් සති අංගය ගැන පැහැදිලි කරන්නේ සති සම්බොජ්ජංගය. ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගය. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා නම් අනවශ්‍ය දේවල් ඔබේ ජීවිතෙන් ඈත් වෙන්න ඕනේ හැම අතින්. අනවශ්‍ය ක්‍රියාකාරකම්, අනවශ්‍ය කතා බහ, අනවශ්‍ය ආශ්‍රය, අනවශ්‍ය සෙවීම් බැලීම් ඔය හැමදේම මේ හැමදේම ධර්මයට පරිබාහිරයි, ධර්මයෙන් පිටයි. ධර්මයට දුරස්තයි. එසා පින්වතුනි බලන්න ඔබේ ජීවිතේ කොච්චර අනවශ්‍ය කතා බහ, අනවශ්‍ය චර්යාවන්, අනවශ්‍ය ගමන් බිමන් ඕවා තියෙනවද කියලා. ඔය හැම දෙයක්ම අයිති ලෝකයට. අනවශ්‍ය කතා, අනවශ්‍ය ගමන් බිමන්, අනවශ්‍ය සෙවීම් බැලීම්, අනවශ්‍ය සෝදිසි, අනවශ්‍ය අවධානි. අනුන් ගැන හොයන නම් හරිම දක්ෂයි. තමන් ගැන සොයන්නේ කෝ දක්ෂකම. තමන් ගැන සොයන දක්ෂ නැහැ. තමන් ගැන සොයන දක්ෂ නැති නිසාම තමයි අනුන් ගැන සොයන්න වෙලාව තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් බලන්න ඔය ලෝකේ බොහෝ දෙනා කරන්නේ ඒක නෙවෙයිද කියලා. එහෙනම් ධර්ම විමර්ශනය කරන්න කාලයක් නැහැ. එතකොට එහෙනම් අවබෝධයටපත් වෙන පුද්ගලයෙක් තුන නම් අපිට පේන්න ඕන එයා ධර්ම විමර්ශනය කරනවා. කොයි ආකාරයෙන් කටයුතු කළොත්ද, කොයි ආකාරයෙන් හිතුවොත්ද, කොයි ආකාරයෙන් කතා කළොත්ද, කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණොත්ද මේ මර උගුලින් ගැලවිලා යන්න පුළුවන්. අන්න ඒක සොයන කෙනා තමයි අවබෝධයටපත් වෙමින් ඉන්න උතුමන් වහන්සේ කියලා කියන්නේ. අන්න ඒ බව සොයන කෙනා තුල තමයි ඔන්න ඔය ධම්මවිචය කියන සම්බොජ්ජංගේ දකින්න හම්බෙන්නේ. ඒක ධර්මීය විමර්ශනය කිරීමේ, විචාරය කිරීමේ අංග ලක්ෂණ. එතකොට එයා පොතපත කියවන වෙන්නත් පුළුවන්, ධර්ම දේශනාවට නිරන්තරයෙන් කන් දෙන වෙන්නත් පුළුවන්, කල්යාණ මිත්‍රයොත් එක්ක ධර්මයේ සාකච්ඡා කරන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ම පැත්තකට වෙලා තනියෙන් ඒ ධර්මයේ නුවණින් විමර්ශනය කරන වෙන්නත් පුළුවන්. કોઈ විදියෙන් හරි කමන්නේ ප්‍රඥාවෙන් ධර්මයේ විමර්ශනය කරනවා නම් අන්න එතන වැඩෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගය. එහෙනම් පින්වතුනි බලන්න ඔබගේ ජීවිතය තුළ හෝ ඔබගේ කල්යාණ මිත්‍රයන්ගේ ජීවිත තුළ හෝ ඔන්න ඔය කියන අංග ලක්ෂණ දකින්න ලැබෙනවද? ධම්මවිචේ සම්බොජ්ජංගය. එහෙනම් ඔන්න ලක්ෂණ දෙකයි අවබෝධයට පත්වන්නා වූ උතුම් වූ බුද්ධ ශ්‍රාවකයෙක් තුළ දකින්න ලැබෙන අංග ලක්ෂණ දෙකක් ඔන්න.